සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ වෙසක් මස අව 11වක නම් තිතිලත් ශනිදින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ජුනි මස 5 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් 5 7 උදා වූ මේ මොහොතේදී ලෝකයේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යොදවන ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 45 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 44 පුරාවට අපි චිත්තකාණ්ඩයට අයත් සිත් 89ත් දීර්ඝ ක්‍රමයෙන් 121ක්ද චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52ත් රූප කාණ්ඩයට අයත් රූප 28ත් වේදනා වගේම වේදනා සංග්‍රහය හේතු සංග්‍රහය කෘත්‍ය සංග්‍රහය ద్వාර සංග්‍රහය හා ආරම්මන සංග්‍රහය පිළිබඳවත් ඉගෙනගෙන හමාර කරන්නට යෙදුණා. අද දවසේදී අපේ බලාපොරොත්තුව මේ සංග්‍රහ කාණ්ඩයට අයත් අවසාන කාණ්ඩය වන වස්තු සංග්‍රහය නම් වටිනා පාඩමට යොමු වන්නටයි. ඉතින් මේ පාඩමෙන් අනතුරුව අපිට මේ තාක් සාකච්ඡා කරන්න යෙදුණු පාඩම් 45ම සම්බන්ධ කරගෙන ඊටාම වටිනා පාඩමකටයි ඉන් අනතුරුව යොමු වෙන්නට තිබෙන්නේ. ඒ නිසාවෙන් අතිශයින් වැදගත් වන තවත් එක් පාඩමකටයි මේ යොමු වෙන්නේ 45 වැනි පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය පාඩම සමගින් අද දිනේදී මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිවාසී නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥාන දස්සනාභිධාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන පරම ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේලා කැපවන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් දම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ඒ වගේම වර්ෂයකට අධික කාලයක් පුරාවට මේ වැඩසටහන් මාලාව සමග සහ සම්බන්ධව සිටිමින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුහද මඩල තුල ජනිතව මහනෙල් මල් සුවඳින් සුගන්ධවත් වුණු ශ්‍රී මුඛ පද්මය තුල වැඩ සිටියා වූ සුදු බුදු රැස් විහිදන්නා වූ උතුම් දළදා වහන්සේලා ස්පර්ශ කරගෙන මේ තුන් ලෝක ධාතුවම සුවඳවත් කරමින් ඒකාලෝක කරමින් වැඩම කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට අපිට වාසනාව ලැබුණා. අපි ඒ නිසා කැපවීමෙන් මේ ධර්මය ඉගෙන ගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ සෑම සිළු දෙනාමත් අපි බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව මේ උතුම් වැඩසටහනට පිළිගනු ලබනවා. මේ උතුම් වැඩසටහන් මාලාවේ 45 වැනි පාඩම ආරම්භ කරන්නට මත්තෙන් අපි සෑම සිළු දෙනාම ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව වන්දනා කිරීමටත් ස්වාමින් වහන්සේ කමා කර ගැනීමටත් මාත් සමගම එක්ව ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චය හොතු. සුඛී හොතු නිබ්බාන පච්චය. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේදී පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවල සැනසීම පිණිසම දේශනා කරන්නට යෙදුණු මේ උතුම් පරම ගම්භීර අභිධර්ම ඉගෙන ගැනීමට බොහෝ පිරිසක් ලෝකේ රටවල් ගණනාවක සිට Zoom යොදවන ඔස්සේ සහ සම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව සියලු දෙනාම වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම අපි ගිය වාරයේදී Tamanට දුන්න ප්‍රශ්න වලට එළියපු උත්තර අපි බලමු. ඒ එළියපු උත්තර ළඟට ගන්න තමන්ගේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ බලමු. ආරම්භන සංග්‍රහයේ දෙවෙනි කොටස ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය කාමාවචර ධර්ම මොනවාද? පිළිතුර කාමාවචර ධර්ම නම් කාමාවචර සිත් 54 ඒ සිත්වල යෙදෙන චෛතසික 52 රූප 28. ඊළඟට කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් 25කි. ඒවා නම් උපේක්ඛා සහගත චක්කු විඥානි, උපේක්ඛා සහගත සෝත විඥානි, උපේක්ඛා සහගත ගාහන විඥානි, උපේක්ඛා සහගත ජීවහා විඥානි, දුක්ඛ සහගත කාය විඥානි. එතෙන් දෙනකන් අපි කිව්වේ අහේතුක අකුසල විපාක යටතේ තියෙන සිත්. ඊට පස්සේ 6 අංක ඉඳලා තියෙන්නේ අහේතුක කුසල විපාක යටතේ තියෙන සිත්. උපේක්ඛා සහගත චක්කු විඥානි, උපේක්ඛා සහගත සෝත විඥානි, උපේක්ඛා සහගත ගාහන විඥානි, උපේක්ඛා සහගත ජීවහා විඥානි, සුඛ සහගත කාය විඥානි. ඊට පස්සේ උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජනි, උපේක්ඛා සහගත සම්පටිච්ඡනි, උපේක්ඛා සහගත සම්පටිච්ඡනි. ඒකට එකක් අහේතුක يعني අකුසල විපාකයි, අනිත් සිත අහේතුක කුසල විපාක සිතක්. සම්පටිච්ඡන දෙකේ එහෙමයි එන්නේ. ඊට පස්සේ 14 වෙනි අංකේ ඉඳලා උපේක්ඛා සහගත සම්තීරණේ, සෝමනස් සහගත සම්තීරණේ, ඊට පස්සේ උපේක්ඛා සහගත සම්තීරණේ. උපේක්ඛා සහගත සම්තීර්ණ දෙකෙන් එකක් අහේතුක අකුසල විපාකයි, අනික අහේතුක කුසල විපාක සිතක්. ඊට පස්සේ 17 සෝමනස් සහගත හසිතුප්පාදේ. ඊට පස්සේ තියෙන්නේ 18 ඉඳලා මහා විපාක 8. මහා විපාක 8. නැත්නම් අපි කියන්නේ කාමාවචර සහේතුක විපාක 8. ඒ ටික Tamanට බලා ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය මහත්ගත ධර්ම පමණක් අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. මහත්ගත ධර්ම පමණක් අරමුණු කරන සිත් 6කි. ඒවා නම් විඥානංචායතන කුසල් සිත, විඥානංචායතන විපාක සිත, විඥානංචායතන ක්‍රියාසිත. ඊට පස්සේ නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත, නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත, නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියාසිත. හොඳයි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ප්‍රඥාප්තිය පමණක් අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. ප්‍රඥාප්තිය පමණක් අරමුණු කරන සිත් 21කි. ඒවා නම් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන කුසාසිත, විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන කුසාසිත, පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන කුසාසිත, සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ඥාන කුසාසිත, උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන කුසාසිත. ඊට පස්සේ 6 වෙනි අංකයේ ඉඳලා 10 වෙනි අංකයේ දක්වා තියෙන්නේ ඒ රූපාවචර විපාක සිත් 5. ඒක Tamanට බලන්න පුළුවන්. ඊට පස්සේ 11 ඉඳලා 15 වෙනි අංකයේ දක්වා තියෙන්නේ රූපාවචර ක්‍රියාසිත 5. ඊට පස්සේ 16 වෙනි අංකයේ ආකාසානංචායතන කුසාසිත, ආකාසානංචායතන විපාකසිත, ආකාසානංචායතන ක්‍රියාසිත. ඊට පස්සේ
ආකින්චඤ්ඤායතන කුසාසිත, ආකින්චඤ්ඤායතන විපාකසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත. හොඳයි. ඊට සිත් 21යි. නිවන පමණක් අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. නිවන පමණක් අරමුණු කරන සිත් 8කි. ඒවා නම් සෝතාපට්ටි මග්ග චිත්තේ, සකදාගාමි මග්ග චිත්තේ, අනාගාමි මග්ග චිත්තේ, අරහත් මග්ග චිත්තේ. සෝතාපට්ටි ඵල චිත්තේ, සකදාගාමි ඵල චිත්තේ, අනාගාමි ඵල චිත්තේ, අරහත් ඵල චිත්තේ. ඊට පස්සේ 6. ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් 20කි. ඒවා නම් සෝමනස් සහගත දිට්ඨිගත සම්පයුත් අසංකාරික සිත. පළවෙනි එක එතන ඉඳලා 8 වෙනි අංකයේ දක්වා තියෙන්නේ ලෝභ මූල සිත් 8. ලෝභ මූල අකුසල් සිත් 8. ඊට පස්සේ 9 ඉඳලා 10 වෙනි 9 10 අංක දෙකේ තියෙන්නේ ද්වේෂ මූල සිත් 2. ඊට පස්සේ 11 12 අංක දෙකේ තියෙන්නේ මෝහ මූල සිත් 2. ඊට පස්සේ 13 වෙනි අංකේ ඉඳලා තියෙනවා සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල සිත. සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල සිත. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික කුසල සිත. එතකොට ඥාන විප්‍රයුක්ත කුසල් සිත්. ඊට පස්සේ 17 ඉඳලා 20 අංකේ දක්වා තියෙන්නේ ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4. කාමාවචර ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4. එතකොට මේ සිත් 20 තමයි මෙතනින් අදහස් කරන්නේ. හොඳයි. ඊට පස්සේ අරිහත් මාර්ගය හා ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්නේ. අරිහත් මාර්ගය හා ඵලය හැර ඉතිරි සියල්ල අරමුණු කරන සිත් 5කි. කියන්නේ 5යි. ඒවා නම් සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල සිත, සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික කුසල සිත, උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල සිත, උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික කුසල සිත. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචමඥාන කුසල සිත. අභිඥා භාවයට පැමිණි කියලා වරහන් ඇතුලේ තියෙන්නේ අභිඥා භාවයට පැමිණි උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචමඥාන කුසල සිත කියන එකයි. හොඳයි. ඊට පස්සේ 8 සියල්ලම අරමුණු කරන සිත් කොපමණද? ඒවා වෙන වෙනම ලියා දක්වන්න. සියල්ලම අරමුණු කරන සිත් 6කි. ඒවා නම් සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත, සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත, උපේක්ඛා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික ක්‍රියාසිත. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචමඥාන ක්‍රියාසිත. මේක අභිඥා භාවයට පැමිණි ක්‍රියාසිත. ඊළඟට 6 උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජනීය. හොඳයි. එතකොට මේ ක්‍රමයෙන් තමන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. එතකොට අර දැන් අපි ඔය දෙන්නපු ක්‍රමයෙන්ම තමන් ලියලා තියෙනවා නම් බොහොම වටිනවා. එතකොට තමයි මේ පාඩම ගැන අවබෝධයක් දැනුමක් තමන්ට එන්නේ. එහෙම නැතුව අකුසල් සිත් 12යි ඔය විදිහට අපි ලිව්වනම් ඒ දැනුම අපි බලාපොරොත්තු වෙන දැනුම තමන්ට එන්නේ නැහැ. ඒ නිසා වෙන වෙනම සිත් ලියන්න ඕනි. වෙන වෙනම ලියන්න කියලා තිබුණොත් ඒ විදිහටම වෙන වෙනම ලියන්න. එතකොට තමයි තමන්ට සම්පූර්ණ දැනුම මේ පාඩම සම්බන්ධයෙන් ලැබෙන්නේ. හොඳයි. එතකොට අපිට අද තියෙන්නේ වස්තු සංග්‍රහය කියන පාඩම. වස්තු සංග්‍රහය පාඩම. ඒ කියන්නේ අවසරයි ස්වාමීනි.
හයවන පාඩම වස්තු සංග්‍රහය. සත්ව ශරීරවල පිහිටි සිත් උපදනා ස්ථානවලට මේ ධර්මයෙහි වස්තු යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. චක්ෂු වස්තුවය, ශ්‍රෝත වස්තුවය, ග්‍රහණ වස්තුවය, ජිව්හා වස්තුවය, කාය වස්තුවය, හෘදය වස්තුවය කියා වස්තු හෙවත් සිත් උපදනා ස්ථාන 6කි. චක්ෂු වස්තුව යනු ద్వාර සංග්‍රහයෙහි චක්ෂුද්්වාරය යයි කියවුණු චක්ෂු ප්‍රසාදය. ශ්‍රෝත ග්‍රහණ ජිව්හා කාය වස්තුහුද ඒ ප්‍රසාද රූපයෝමය. වස්තුන්ගෙන් විශේෂ දෙය හෘදය වස්තුවය. එය වනාහි හෘද කෝෂයෙහි පිහිටි අඩපතක් පමණ ලේ ආශ්‍රය කරගෙන පවත්නා වූ එක්තරා සූක්ෂම ධාතුවකි. එය ඇසට නොපෙනෙන, අතට අසු නොවන ඊතා සියුම් දෙයකි. මලවුන්ගේ හෘදය කෝෂයෙහි එය නැත. එය වෛද්‍ය ශාස්ත්‍රයට හසුවන දෙයක්ද නොවේ. එයට වස්තු රූපය යන නාමයද ව්‍යවහාර වේ. හෘදය කෝෂයේ ලය ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇතිවීමට ආධාර වන ඒ වස්තු රූපය හෘදය කෝෂයෙන් පිට වී යන ලය හා එක් වී පිට වී නොයේ. සිත් වලින් බොහෝවක්ම උපදින්නේ හෘදය වස්තුවේහිය. කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්වයන්ට වස්තු සයම ඇත්තේය. රූප ලෝකයේ බ්‍රහ්මයනට ගාන ජිව්හා කාය වස්තු නැත්තේය. අරූපී සත්වයනට එක වස්තුවකුදු නැත්තේය. රූප ලෝකයේ ග්‍රාණ ජිව්හා කාය වස්තුන් නැතයයි කීමෙන් රූපාවචර බ්‍රහ්මයනට නාසය දිව හා කය නැතයයි නොගත යුතුය. ඔවුනට නැත්තේ සිත්වල නිශ්‍රය වන ග්‍රාණ ජිව්හා කාය ප්‍රසාදයන්ය. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවණාදී විසුද්ධියට උපකාර වන කරුණු වලට චක්ෂු වස්තුව හා ශ්‍රෝත වස්තුව ප්‍රයෝජනය. ග්‍රාණාදී වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුසල බලයෙන් උපන් බ්‍රහ්මයනට ග්‍රාණාදී වස්තු තුන ඇති නොවේ. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවණාදිය පිණිස චක්ෂු ශ්‍රෝත වස්තු දෙක ඇතිවේ. වස්තුවක් ඇසුරු කරම උපදනා සිත්ය වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත්ය වස්තුවක් ඇසුරු නොකරම උපදනා සිත්ය කියා සිත් තුන් කොටසක් ඇත්තේය. චක්ෂු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොටම උපදී. සෝත ගාන ජිව්හා කාය විඤ්ඤාණයෝද ඒ වස්තුන් ඇසුරු කරම උපදිති. පංචද්වාරා වජ්ජනය සම්පටිච්ඡන දෙකය සම්තිරණ තුනය මහා විපාක 8ය ද්වේෂ මූල දෙසිතය සෝවාන් මාර්ග චිත්තය හසිතුප්පාදේය රූපාවචර සිත් 15 යන සිත් 33 හෘදය වස්තුව ඇසුරු කොටම උපදී. කාමාවචර කුසල් සිත් 8ය අරූප කුසල් 4ය ලෝභ මූල සිත් 8ය මෝහ මූල සිත් 2ය මනෝද්වාරා වජ්ජනේය මහා ක්‍රියා 8ය අරූප ක්‍රියා 4ය ප්‍රථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් 7ය යන සිත් 42 කාම රූප ලෝක දෙකෙහි උපදනා කල්හි හෘදය වස්තු රූපය ඇසුරු කොටත් අරූප ලෝකෙහි උපදනා කල්හි වස්තුවක් ඇසුරු නොකොටත් උපදී. අරූප විපාක 4 වස්තුවක් ඇසුරු නොකොටම උපදී. හොඳයි. එතකොට මේ සංග්‍රහ නමින් පාඩම් කීපයක්ම අපිට මුණ ගැහුණා අපි ඉගෙන ගත්තා. එතකොට මේ පාඩම් වලට මුලින් පැහැදිලි කරා මේ පාඩම් ටික ප්‍රයෝජනවත් වෙන්නේ
චිත්ත වීති කියන කොටස ඉගෙන ගන්න. චිත්ත වීති කියන පාඩම ඉගෙන ගන්න තමයි ඒ පහසුව සඳහා තමයි මේ සංග්‍රහ නමින් තියෙන පාඩම් ටික මේ ගොනු කරලා තියෙන්නේ. එතකොට මේ පාඩම් අතර අපිට අවසාන පාඩම අද ඉගෙන ගන්න තියෙනවා. දැන් වස්තු සංග්‍රහය. සත්ව ශරීරවල පිහිටි සිත් උපදන ස්ථානවලට මේ ධර්මයේ වස්තු යන නාමයෙන් ව්‍යවහාර කරනු ලැබේ. එතකොට මේ සත්ව ශරීරවල තියෙනවා සිත් උපදන ස්ථාන. අන්න ඒවට තමයි මේ ධර්මයේ වස්තු කියලා කියන්නේ. ඒවට වස්තු කියලා කියනවා. සිත් උපදන ස්ථානවලට. චක්ෂු වස්තුව, ශෝත්‍ර වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හෘදේ වස්තුව කියා වස්තු හේවත් සිත් උපදන ස්ථාන 6කි. සිත් උපදන ස්ථාන තියෙන්නේ 6යි මේ ශරීරේ. ස්ථාන 6යි. එතකොට චක්ෂු වස්තුව, ශෝත්‍ර වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හෘදේ වස්තුව. මේ 6 තමයි සිත් උපදන ස්ථාන. එතකොට චක්ෂු වස්තුවේ යනු ద్వාර සංග්‍රහයේ චක්ෂුර් ద్వාරයයි කියවුණු චක්ෂු ප්‍රසාදයයි. එතකොට චක්ෂු වස්තුව කියලා කියන්නේ මේ චක්ෂු ප්‍රසාදයටම තමයි. ඒතර ద్వාර සංග්‍රහයේ චක්කු ద్వාරේ, චක්ෂු ద్వාරේ කියලා කියවුණු ඒ චක්ෂු ප්‍රසාදයටම තමයි මෙතන චක්ෂු වස්තුව කියලා කියන්නේ. එතන පරමාර්ථ වශයෙන් තියෙන රූපේ වෙනසක් නැහැ. එකම රූපයකට නැත්නම් චක්ෂු ප්‍රසාදයට ප්‍රසාදේ දෙවිධයකින් හඳුන්වලා තියෙනවා. එකක් චක්ෂු ద్వාරේ, එකක් චක්ෂු වස්තුව. එතකොට අපි ద్వාර කියලා අදහස් කරේ. ద్వාර කියන්නේ මොනවටද? පැහැදිලි කරා මේ අරමුණු සත්ත්ව සංතානයට ඇතුළු වන ඒ වගේ මේ අරමුණු කරා සිත යන ස්ථානවලට කියව ద్వාර කියලා. ඒතකොට මෙතන වස්තු කියලා කියන්නේ සිත් උපදන ස්ථාන. එහෙමනම් මේ චක්ෂු ප්‍රසාදේ කියලා කියන්නේ අර සත්ත්ව සංතානයට අරමුණු ඇතුළු වන ස්ථානයකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සිත් උපදින ස්ථානයකුත් වෙනවා. එතකොට ඒ ක්‍රියාවලි දෙකම මේ චක්ෂු ප්‍රසාදයෙන් සිද්ධ වෙනවා. එතකොට සත්ත්ව සංතානයට අරමුණු ඇතුළු වන සහ ඒ අරමුණු වෙත සිත් යන කියන අර්ථයෙන් ద్వාර කියලා කියනවා. ద్వාරයක් කියලා කියනවා චක්ෂු ප්‍රසාදයට. සිත් උපදන ස්ථානයක් කියන අදහසින් චක්ෂු වස්තුව කියලා කියනවා. ඒකට ඒක හොඳින් මතක තියාගන්න. ඊට පස්සේ ශෝත්‍ර වස්තුව කියලා කියන්නේ අර ద్వාර සංග්‍රහයේ කිව්වා සෝතද්්වාරේ. සෝතද්්වාරේ කියලා කියේ සෝත ප්‍රසාදයට. අන්නේ සෝත ප්‍රසාදයටම තමයි මෙතන ශෝත්‍ර වස්තුව කියලා අදහස් කරන්නේ. එහෙමනම් මේ සෝත ප්‍රසාදය ద్వාරයකුත් වෙනවා, ඒ වගේම වස්තුවකුත් වෙනවා. අරමුණු වලට සත්ත්ව සංතානයට ඇතුළු වෙන්න ස්ථානයකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සිත් පහළ වෙන ස්ථානයකුත් වෙනවා. ඊට පස්සේ ගාන වස්තුව. නැත්නම් අපි කියනවා ගාන වස්තුව කියලා. එතකොට මේ ගාන වස්තුවත් අර ద్వාර සංග්‍රහයේ කියවුණු ගාන ద్వාරේ නමින් කියවුණු ගාන ප්‍රසාදයෙන් තමයි. ගාන ප්‍රසාදයේ ద్వාරයකුත් වෙනවා, වස්තුවකුත් වෙනවා. අරමුණු වලට සත්ත්ව සංතානයට ඇතුළු වෙන්න ස්ථානයකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සිත් පහළ වෙන ස්ථානයකුත් වෙනවා. ඊට පස්සේ જીවහා වස්තුව. જીවහා වස්තුව කියනකොට අර ద్వාර සංග්‍රහයේ කියවුණු જીවහා ద్వාරේ නමින් කියවුනේ જીවහා ප්‍රසාදයේම තමයි මෙතන જીවහා වස්තුව කියලා කියන්නේ.
එතකොට ජීවහා ප්‍රසාදය ద్వාරයකුත් වෙනවා වස්තුවකුත් වෙනවා. අරමුණු වලට සත්ත්ව సంతානෙට ඇතුළු වෙන්න ස්ථානයකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සිත් උපදින ස්ථානයකුත් වෙනවා. සිත් වලට උපදින්න ස්ථානයකුත් වෙනවා. ඊට පස්සේ කාය වස්තුව. කාය වස්තුව කියලා කියන්නේ අර ద్వාර සංග්‍රහයේ කියවුණු කායද්්වාරේ නාමයෙන් කියවුනේ කාය ප්‍රසාදයම තමයි. කාය වස්තුව කියලා කියන්නේ ద్వාර සංග්‍රහයේ කායද්්වාරේ නමින් කියවුණු ඒ කාය ප්‍රසාදයම තමයි. ඒකට කාය ප්‍රසාදයට ద్వාරයක් කියලා කියන්න පුළුවන්, වස්තුවක් කියලා කියන්න පුළුවන්. අරමුණු වලට සත්ත්ව సంతානෙට ඇතුළු වෙන්න ඉඩ දෙන්න නැත්නම් අරමුණු ඇතුළු වෙන ద్వාරයකුත් වෙනවා, දොරටුවකුත් වෙනවා. ඒ විතරක් නෙවෙයි සිත් 15 වෙනි ස්ථානයකුත් වෙනවා. සිත් උපදින ස්ථානයකුත් වෙනවා. එතකොට මෙතන චක්ෂු වස්තු, ශෝත්‍ර වස්තු, ගාන වස්තු, જીවහා වස්තු, කාය වස්තු කියලා අදහස් කරන්නේ පරමාර්ථ වශයෙන් ප්‍රසාද රූප පහට. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියන ප්‍රසාද රූප පහට තමයි මෙතන මේ වස්තු නමින් අදහස් කරලා තියෙන්නේ. ඒ ප්‍රසාද රූප පහ සිත් 15 වෙන්න ස්ථානයක් වෙනවා. හොඳයි. ඊට පස්සේ වස්තුන්ගෙන් විශේෂ දෙය හෘදේ වස්තුවේ. ඒ වනාහි හෘද කෝෂයේ පිහිටි අඩපතක් පමණ ලේ ආශ්‍රය කරගෙන පවත්නා එක්තරා සූක්ෂම ධාතුවකි. එතකොට මේ වස්තුන්ගෙන් විශේෂ දෙය තමයි මේ හෘදේ වස්තුව. හෘදේ වස්තුව. එතකොට මේක හෘදේ කෝෂයේ ඇතුලේ තියෙන එකක්. අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන පවතින සූක්ෂම රූපයක්. එතකොට පතක් කියලා අදහස් කරන්නේ මේ අල්ලකට එක අල්ලකට අල්ලන ප්‍රමාණයට. අපි සමහරට වතුර එහෙම ගන්න අපි එක අතකින් අන්නේ ගන්නකොට ඒ අතට අසුවන අල්ලන ප්‍රමාණයට කියනවා මේ පතක් කියලා. එතකොට අඩපතක් කියලා කියන්නේ ඒ ප්‍රමාණයෙන් භාගයක්. ඒ කාලකින් ගත හැකි ප්‍රමාණයෙන් භාගයක් තමයි අඩපතක් කියලා කියන්නේ. එතකොට මේ හෘද කෝෂයේහි තියෙන අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන තමයි මේ හෘදේ වස්තු රූපේ පවතින්නේ. ඒ ඇසට නොපෙනෙන අතට අහසු නොවන ඉතා සියුම් දෙයකි. මේක ඇහැට පේන්නෙත් නැහැ, අතට අහු වෙන්නෙත් නැහැ. මලවුන්ගේ හෘදේ කෝෂයේ එය නැත. මැරිච්ච මිනිස්යන්ගේ හෘද කෝෂයේ මේ රූපේ නැහැ. දැන් මෙතන හොඳට මතක තියාගන්න ඕනි මේ හෘද වස්තුව, හෘදේ වස්තුව කියලා අදහස් කරන්නේ අපි මේ අද හෘදේ වස්තුව කියලා අදහස් කරන එක නෙවෙයි. අපි අද අදහස් කරන එකට අපි කියන්නේ ගොඩක් දුරට හෘදේ මාංශය කියලා. හෘද මාංශය. එහෙම නැත්නම් හෘද කෝෂය කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙතනදී මේ හෘදේ වස්තුව කියලා අදහස් කරන්නේ අපි අදහස් කරන්නේ හෘදේ මාංශයේ ඇතුලේ තියෙන සූක්ෂම රූපයක්. අපි ආ රූප 28 ඉගෙන ගන්නකොට ඒකේ තිබුණනේ හෘදේ රූපය කියලා. අන්න ඒක. එතකොට මෙන්න මේ සිත් හෘදේ වස්තුවේ උපදිනවා කියනකොටම අපිට මතක් වෙන්නේ මොකක්ද? අපි මේ අදහස් කරන හෘදේ වස්තුව. එතන අදහස් කරන්නේ හෘදේ වස්තු රූපේ. හෘදේ වස්තු රූපේ තමයි සිත් උපදින්නේ. ඒ නිසා ඒක හොඳින් හිතට අපි ගන්න ඕනේ. නැත්නම් අපිට මේක ඉගෙන ගන්නකොට මේ පටලැවෙනවා. එතකොට සාමාන්‍යයෙන් මරුණු අයගේ ඔය හෘද මාංශය තුල ඔය හෘදේ වස්තු රූපේ නැහැ.
හෘදේ වස්තු රූපේ නැහැ. ඒ වෛද්‍ය ශාස්ත්‍රයට හසු වන දෙයක්ද නොවේ. එතකොට මේ හෘදේ වස්තු රූපේ හෘදේ වස්තුව කියන මේ රූපේ වෛද්‍ය ශාස්ත්‍රයට හසු වන දෙයක් නෙවෙයි. ඒක උපකරණයකින් දැක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒට වස්තු රූපේ යන නාමයේදී ව්‍යවහාර වේ. ඔකට වස්තු රූපේ කියලා කියනවා. වස්තු රූපේ. වස්තු රූපේ කියලා කියන්නේ හෘදේ වස්තුවට. හෘදේ කෝෂයේ ලෙය ඉන් පිටතට ගලා යන මුත් සිත් ඇතිවීමට ආධාර වන වස්තු රූපය හෘද කෝෂයෙන් පිට වී යන ලේ හා එක් වී පිට වී නොවේ. දැන් හෘද කෝෂයේ තියෙන ලේ මේ නිරන්තරයෙන්ම පිට වෙනවා. කියන්නේ එක තැනක තියෙන්නේ නැහැ. එතකොට පිටට ගලා යනවා. නමුත් මේ හෘද වස්තු රූපය එහෙම ලේත් එක්ක පිටතට යන්නේ නැහැ. පිටතට යන්නේ නැහැ. මොකද මේක මේ එක දිගටම එකම ස්වරූපෙන් තියෙන දෙයක් නෙවෙයි. අපි දන්නවනේ මේ රූපයත් පවතින්නේ චිත්තක්ෂණ 17ක කාලයක්. නිරුද්ධ වෙනවා. ආයෙ නැවත පහළ වෙනවා. අඩුව පුරවමින් ඊට පස්සේ නැවත නිරුද්ධ වෙනවා. ආයෙ උපදිනවා. ওই විදිහට නේ පවතින්නේ. ඒතර ලේ පිට වුණාට හෘදේ වස්තු රූපේ පිට වෙන්නේ නැහැ. ඒ හෘදේ කෝෂයට නැවත නැවත පැමිණෙන ලේ ඇසුරු කරගෙන පවතිනවා. සිත්වලින් බොහෝවක්ම උපදින්නේ හෘදේ වස්තුවේය. සිත්වලින් බොහෝ ප්‍රමාණයක්ම උපදින්නේ මේ හෘදේ වස්තු රූපේ. මෙතනක් තියෙනවනේ. සිත්වලින් බොහෝවක්ම උපදින්නේ හෘදේ වස්තුවේය කියලා. එතකොට අපිට මේක කියනකොටම අපිට අර හෘදේ මාංශය නම් අදහස් වෙන්නේ ඒක වැරදි. හෘදේ වස්තු රූපයයි අදහස් වෙන්න ඕනේ. හෘදේ වස්තු රූපේ. එතකොට මේ හෘදේ වස්තුව නැත්නම් හෘදේ වස්තු රූපය කියලා කියන්නේ සිත් උපදින ස්ථානයක්. සිත් උපදින ස්ථානයක්. එතකොට මේ හෘදේ වස්තු රූපය කියන මේ සිත් උපදින ස්ථානේ නැත්නම් මේ රූපය ඇත්තටම පහළ වෙන්නේ ප්‍රතිසන්දි සිතත් එක්කම. ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ භවයක මුල්ම සිත. සත්‍යයක් භවයක පහළ වෙනවා කියලා කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතේ පහළ වීම. එතකොට අපි ධර්මයට අනුව කෙනෙකුගේ ඉපදීම කියලා අදහස් කරන්නේ ප්‍රතිසන්දි සිතේ පහළ වීමට. එතකොට මේ ප්‍රතිසන්දි සිතත් එක්කම තමයි හෘදේ වස්තු රූපයක් පහළ වෙන්නේ. එතකොට මේ මුල් කාලයේදී හෘදේ වස්තු අපි අද මේ අදහස් කරන හෘදේ මාංශය නැත්නම් හෘදේ කෝෂය ඒ වෙනකොට නැහැ මුල්ම අවස්ථාවේදී. නමුත් හෘදේ වස්තු රූපේ තියෙනවා. නැත්නම් හෘදේ වස්තු තියෙනවා. හෘදේ මාංශය හෘදේ කෝෂය නමින් අදහස් කරන දේ නැහැ. එතකොට ඒ මුල් අවස්ථාවේදී මේ හෘදේ වස්තු රූපේ පවතිනවා. හෘදේ වස්තු නැත්නම් හෘදේ මාංශය නැති වුණත් හෘදේ වස්තු රූපේ තියෙනවා. ඒක සුදුසු පරිදි පවතිනවා. එතකොට ඒ හෘදේ වස්තු අසුරු කරගෙන පහළ වෙන සිත් ඒ අසුරු කරගෙන පහළ වෙනවා. එතකොට යම් කාලයක හෘද මාංශය පහළ වුණාට පස්සේ ඇති වුණාට පස්සේ අන්න අර හෘද මාංශය තුල තියෙන ලේ අසුරු කරගෙන මේ හෘදේ වස්තු රූපේ පවතිනවා. හෘදේ වස්තු රූපේ පවතිනවා. එතකොට මේ හෘදේ වස්තු රූපේ තමයි සිත් බොහෝමයක්ම උපදින්නේ. සිත් බොහෝමයක්ම උපදින්නේ. එතකොට දැන් සමහරු කල්පනා කරන්න ඇති ඇයි මනෝද්වාරය කියන එක ආයු නැති වෙන්නේ? මනෝද්වාරය. ඉතලා ద్వාරවලදී චක්ෂුද්වාරේ, සෝතද්වාරේ, ගානද්වාරේ, જીවහාද්වාරේ, කායද්වාරේ, මනෝද්වාරේ කියලා න්යාවි. ඒ ద్వාර වලින් පහක්ම මෙතන වස්තු නාමයෙන්ුත් ආවා.
නමුත් එකක් ආවේ නැහැ. මනෝද්වාරය. ඒතර මනෝද්වාරය කියලා අපි මොකද්ද ඒ පැහැදිලි කරගත්තේ? භවාංග සිත. අපි භවාංග සිත පරම්පරාව කියනවා. එතකොට මේ භවාංග සිත කියලා කියන්නේ එක සිතක් නේ. ඒ මනෝද්වාරය කියන්නේ සිතක්. එතකොට ඒ සිත නැත්තම් මනෝද්වාරේ මේ මොකද්ද බාහිර අරමුණු සත්ත්ව సంతාණයට ඇතුළු වන දොරටුවක් මනෝද්වාරය. නමුත් සිත් පහළ වෙන ස්ථානයක් නෙවෙයි. එතකොට මනෝද්වාරයේ වස්තුවක් නෙවෙයි. මනෝද්වාරයේ කියන සිත පහළ වෙන්නේ මේ හෘදේ වස්තුව කියන රූපය අසුරු කරගෙන. මනෝද්වාරයත් ඒ වගේම ඒ හා පවතින අනිසිතුත් පහළ වෙන්නේ මේ හෘදේ වස්තුව කියන රූපය අසුරු කරගෙන. නමුත් හෘදේ වස්තුව ద్వාරයක් නෙවෙයි. يعني හෘදේ වස්තුවේ මේ බාහිර රූප සත්ත්ව సంతාණයට ඇතුළු වෙන්නේ නැහැ. අපි කියව චක්සු ප්‍රසාදේ චක්සු ద్వාරේ රූපාරම්මණය හැපෙනවනේ. ඒ වගේ හෘදේ වස්තුවේ අරමුණු හැපෙන්නේ නැහැ. ඒකට අරමුණු හැපෙන්නේ මනෝද්වාරේ. يعني භවාංග සිත. එහෙමනම් හෘදේ වස්තුව කියලා කියන්නේ මේ සිත් උපදින ස්ථානයක් වස්තුවක් හැබැයි ద్వාරයක් නෙවෙයි. මනෝද්වාරය කියන්නේ ద్వාරයක් හැබැයි වස්තුවක් නෙවෙයි. මෙන්න මෙතන වෙනසක් තියෙනවා. ඒ නිසා ద్వාර කියලා අපි කතා කරනකොට මනෝද්වාරය අයිති වෙනවා. වස්තු හැටියට කතා කරනකොට හෘදේ වස්තුවයි අයිති වෙන්නේ අර මුලින් කියපු වස්තු පහත් එක්ක. මේක හොඳින් මතකේ තියාගන්න. හොඳයි අපිට මේ වස්තු සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් රූප සටහනක් ඇසුරෙන් අපි රූප සටහනක් බලමු. හොඳයි වස්තු. එතකොට හයක් වස්තු හයක් තියෙනවා චක්ෂු වස්තු. චක්ෂු වස්තුව කියන්නේ චක්ෂු ප්‍රසාදයට. ඊට පස්සේ සෝත්‍ර වස්තු. සෝත්‍ර වස්තුව කියන්නේ සෝත ප්‍රසාදේ. ඊට පස්සේ ගාහන වස්තුව. ගාහන වස්තුව කියලා කියන්නේ ගාන ප්‍රසාදේ. ඊට පස්සේ ජීවහා වස්තුව. ජීවහා වස්තුව කියන්නේ ජීවහා ප්‍රසාදයට. කාය වස්තුව ඊළඟට. කාය වස්තුව කියන්නේ කාය ප්‍රසාදයට. ඊට පස්සේ හෘදේ වස්තුව. හෘදේ වස්තුව කියලා කියන්නේ හෘදේ වස්තු රූපයට. එන්න මෙතන මම නැවත නැවතත් මතක් කරන්නේ මේක හොඳින් හිතේ තියාගන්න ඕනේ. හෘදේ වස්තුව කියලා මේ අදහස් කරන්නේ අපේ මේ පාඩම් වලදී හෘදේ වස්තු රූපයයි. හෘදේ මාංශය නෙවෙයි. එතකොට වස්තු නාමයෙන් කියවුණු මේ වස්තු 6 අපි පරමාර්ථ වශයෙන් ගත්තොත් එතන තියෙන්නේ රූප 6ක්. රූප 6ක්. ප්‍රසාද රූප 5ක් තියෙනවා. ඊට පස්සේ හෘදේ වස්තු රූපේ තියෙනවා. මේක හොඳින් මතකයේ තියාගන්න. හොඳයි. නැවත අපි පාඩමට යමු වෙමු. හොඳයි. ඊට පස්සේ කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්‍යයන්ට වස්තු 6ම ඇත්තේය. කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්‍යයන්ට වස්තු 6ම තියෙනවා. ඒතර වස්තු 6ක් නේ තියෙන්නේ. උපරිම තියෙන්නේ වස්තු 6යි. කොයි සත්‍යයක් ගත්තත් පිටසක්වල සත්‍යයක් ගත්තත් තියෙන්නේ වස්තු 6යි උපරිම. වස්තු 6යි තියෙන්නේ. එතකොට කාම ලෝකේ කියලා අදහස් කරන්නේ කාම ලෝක 11ක් තියෙනවා. මොකද්ද? සතර අපාය, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක 6. මේ 11ට කියනවා කාම ලෝකය කියලා. මේ කාම ලෝකේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්‍යයන්ට වස්තු 6ම තියෙනවා. ඉන්ද්‍රිය කියලා මෙතන අදහස් කරන්නේ මේ ඇස,
කන, නාසය, දිව, ශරීරය මේවට. එතකොට මේ අස්කන් නාසාදී මේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්‍යයන්ට වස්තු 6ම තියෙනවා. කාම ලෝකයේ මේ ලෝක 11 තුල ඉන්න සත්‍යයන්ට. එතකොට දැන් සමහරුන්ට උත්පත්තියෙන්ම මේ චක්ෂු වස්තුව නැහැ. ඒ කියන්නේ සමහරුන්ට උපතින්ම රූප පේන්නේ නැහැ. ඒ වගේම කන් ඇහෙන්නේ නැහැ. එහෙම තියෙනවා සමහරුන්ට එහෙම ගැටලු. ඒකට ඒ පිරිසට අන්න අර චක්ෂු වස්තුව පහළ වෙලා නැහැ. ඊට පස්සේ කන් ඇහෙන්නේ නැහැ කියන්නේ සෝත වස්තුව පහළ වෙලා නැහැ. දැන් එතකොට අර සමහරුන්ට ඒ විදිහේ වෙනස්කම් තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට මේ වස්තු 6ම තියෙනවා කාම ලෝකේ ඉන්න සත්‍යයන්ට. රූප ලෝකේ බ්‍රහ්මයන්ට ගාන ජීවහා කාය වස්තු නැත්තේය. රූප ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට වස්තු 3ක් නැහැ. මොකද්ද? ගාන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව. රූප ලෝකයේ කියලා අදහස් කරන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. රූපේ ඇති බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒවල රූපේ ඇති සත්වයෝ ඉන්නේ. එතකොට ප්‍රථම ධ්‍යාන තලයේ, ဒုတိ ය ධ්‍යාන තලයේ, තෘතිය ධ්‍යාන තලයේ, ඊට පස්සේ චතුර්ථ ධ්‍යාන තල. නැත්නම් භූමි නාමයෙන් කියන්න පුළුවන් අපිට. ප්‍රථම ධ්‍යාන භූමිය කියලා අපි අදහස් කරා බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මී. ඊට පස්සේ ဒုတိ ය ධ්‍යාන භූමිය හැටියට අදහස් කරා පරිත්තාබ, අපමානාබ, ආබස්සර කියන බ්‍රහ්ම ලෝක 3. ඊට පස්සේ තෘතිය ධ්‍යාන භූමිය හැටියට අදහස් කරා පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝක 3. ඒකට 9යි. ඊට පස්සේ චතුර්ථ ධ්‍යාන භූමිය විදිහට තියෙනවා වේහප්පලේ, ඊට පස්සේ අසඤ්ඤ සත්‍යය, අවිහෙ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට. එන 7ක් තියෙනවා. එතකොට බලන්න ඔක්කොම තියෙනවා 16ක්. එතකොට මේ 16දී අපිට අසඤ්ඤ සත්‍යය කියන මේ බ්‍රහ්ම ලෝකයේ සම්බන්ධයෙන් මේ විස්තරය අදාළ කරගන්න බෑ අපිට. මොකද මේ බ්‍රහ්ම ලෝකේ අතහැරලා කතා කරන්න වෙනවා. මොකද මේ බ්‍රහ්ම ලෝකේ වස්තු එකක්වත් නැහැ. ඒ සත්‍යයන්ට සිත් පහළ වෙන්නේ නැහෙනේ. සිත් පහළ වෙන්නේ නැහැ. අසඤ්ඤ සත්‍යයේ කිසිම වස්තුවක් නැහැ. කිසිම වස්තුවක් නැහැ. ඒ හැර ඉතිරි බ්‍රහ්ම ලෝක 15. මෙන්න මේ 15 ඉන්න බ්‍රහ්මයන්ට මේ ගාහන වස්තුව නැහැ. ජීවහා වස්තුව නැහැ. ඊට පස්සේ කාය වස්තුවක් නැහැ. එතකොට මේ වස්තු නැහැ කියනකොට අපිට එකපාරට අදහස් වෙන්න පුළුවන් එහෙනම් නාසය නැතුව ඇති කියලා. එහෙම නැත්නම් දිව නැතුව ඇති කියලා. එහෙම නැත්නම් මේ කය නැතුව ඇති කියලා. නමුත් නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. මෙතන කියන්නේ වස්තු නැහැ කියලායි. ඒ කියන්නේ ප්‍රසාද රූප නැහැ. සිත් උපදින ස්ථාන නැහැ. අපි තවත් ක්‍රමයකින් කිව්වොත් ගාහන ප්‍රසාදේ නැහැ, ජීවහා ප්‍රසාදේ නැහැ, වගේම කාය ප්‍රසාදයක් නැහැ. එහෙමනම් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට, මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ට ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ. ගන්ධ සුවඳ දැනෙන්නට නම් ගාහන ප්‍රසාදේ තියෙන්න ඕනේ. ඊට පස්සේ රස දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පඨවි තේජෝ වායෝ කියන මේ ස්ප්‍රස්ඨව්‍ය දැනෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝක වාසී බ්‍රහ්මයන්ට, රූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට චක්ෂු වස්තුව තියෙනවා. ඊට පස්සේ ශෝත්‍ර වස්තුව තියෙනවා. ඊට පස්සේ හෘදේ වස්තුව තියෙනවා. හෘදේ වස්තු රූපේ තියෙනවා. ඒතර වස්තු රූප 3යි තියෙන්නේ. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවණාදී විසුද්ධියට උපකාර වන කරුණු වලට චක්ෂු වස්තුව හා ශෝත්‍ර වස්තුව ප්‍රයෝජනීය.
එතකොට මේ බ්‍රහ්මයන්ට රූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට ඒ චක්ෂු වස්තුව සෝත්‍ර වස්තුව ප්‍රයෝජනවත් වෙන්නේ බුදුරජාන් වහන්සේලා දකින්න, ඒ වගේම බණ අහන්න මේ වගේ කාරණාවලට. ගහනාදී වස්තු තුනෙන්ම කාම රසාස්වාදයේ මිස අනිකකට ප්‍රයෝජනයක් නැත. අපි කල්පනා කරලා බලන්න මේ ගාහන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව කියන මේ වස්තු තුනෙන් අපිට ප්‍රයෝජනීය තියෙන්නේ මොනවටද කියලා. අපිට ඇත්තටම මේ චක්ෂු වස්තුව, සෝත වස්තුව තියෙනකොට මේ කුසල් කරගන්න බොහොම පහසුයි. එතකොට බ්‍රහ්මයන්ට අර ගාන වස්තු ආදී මේ වස්තු තුනක් නැහැ. ඇත්තට මේ වස්තු තුනේ මේ කාම රසයේ ආස්වාදනය කරන්න තමයි පුළුවන්. ඊට තමයි වස්තු තුන තියෙන්නේ. එතකොට ගාන වස්තුව තියෙනවා කියලා කියන්නේ හොඳ ගන්ධයන් ආග්‍රහණය කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රයෝජනය. ඊට පස්සේ ජීවහා වස්තුව තියෙනවා කියන්නේ හොඳ රසයන් විඳින්න පුළුවන්. ඊට පස්සේ කාය වස්තුව තියෙනවා කියන්නේ හොඳ ස්ප්‍රස්ටාවියන් විඳින්න පුළුවන්. එතකොට එච්චරයි මේ වස්තු වලින් තියෙන ප්‍රයෝජනය. කාම රස ආස්වාදේ පමණයි. කාම විරාග භාවනා කුසල බලයෙන් උපන් බ්‍රහ්මයන්ට ගහනාදී වස්තු තුන ඇති නොවේ. එතකොට මේ ගහනාදී වස්තු තුන තියෙන්නේ කාම රස ආස්වාදයට නම් මේ බ්‍රහ්මයන්ට මේ වස්තු තුන ඇති නොවෙන්නේ කුමන හේතුවක් නිසාද කියන එක පැහැදිලි කරනවා. ඇත්තටම රූපාවචර ධ්‍යාන වඩන්නේ මේ කාමයන්ට තියෙන ඇල්ම දුරු කරලා. කාමයන් කෙරෙහි ඇල්මක් නැති නිසා ඒවට තියෙන ආශාව දුරු කරලා තමයි මේ ධ්‍යාන වඩන්නේ. ධ්‍යානයක් වඩන්නට නම් මේ වස්තුන්ට, කාම වස්තුන්ට තියෙන ඇල්ම දුරු කරනවා කියලා කියන්නේ අඩු කරගන්න ඕනේ. කාම වස්තු කෙරෙහි අපේක්ෂාවක් තියාගෙන අපිට ධ්‍යාන වඩන්න බෑ. හොඳ රූප බලන්න, හොඳ ශබ්ද අහන්න, හොඳ ගන්ධයන් ආග්‍රහණය කරන්න, හොඳ රස විඳින්න, හොඳ ස්පර්ශයන් විඳින්න මේ සම්බන්ධයෙන් බලවත් කැමැත්ත තියෙනවා නම් ධ්‍යාන වඩන්න අමාරුයි. භාවනාවට හිත නැඹුරු වෙන්නේ නැහැ. එතකොට මේ බ්‍රහ්ම ලෝකයට යන්න කලින් මේ බ්‍රහ්මයන් පෙර ජීවිතවලදී ධ්‍යාන වැඩුවා. ධ්‍යාන වඩනකොට අර කාමයන්ගෙන් මේ සිත ඈත් කරගෙන නැත්නම් කාමයන් කෙරෙහි අදහස් නොතියාගෙන ඒවා කෙරෙහි ඇල්මක් නැතුව තමයි මේ ධ්‍යාන භාවනාව වැඩි. ඒකට අන්න ඒ නිසා දැන් ඒ කාමයන් කෙරෙහි අපේක්ෂාව නැහැනේ. අපේක්ෂාව දුරු කරගත්තනේ. දුරු කරගෙන මේ භාවනා කරන්නේ. ඒ නිසා අර ඒ ධ්‍යානවල විපාක විදිහට විපාක සිත් වලින් උපදිනකොට කාමයන් හුදෙක් කාමයන් ආස්වාදනය කරන්න තියෙන වස්තු පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ගහන වස්තුව, ජීවහා වස්තුව, කාය වස්තුව පහළ වෙන්නේ නැහැ බ්‍රහ්මයන්ට. බුද්ධ දර්ශන ධර්ම ශ්‍රවණාදී පිණිස චක්ෂු සෝත්‍ර වස්තු දෙක ඇති වේ. ඒක බ්‍රහ්මයන්ට බුදුරජාණන් වහන්සේලා දකින්න චක්ෂු වස්තු පහළ වෙනවා. දැන් චක්ෂු වස්තුවෙනොත් මේ කාමයන් ආස්වාදනය කරන්න පුළුවන්. නමුත් බ්‍රහ්මයන්ට පහළ වෙන්නේ චක්ෂු වස්තු විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලාදී දැක ගන්න. ඒ වගේම සෝත්‍ර වස්තු පහළ වෙන්නේ මේ ධර්ම ශ්‍රවණ ආදීට. ඊට පස්සේ හෘදේ වස්තුව පහළ වෙනවා. ඒ හෘදේ වස්තුව ඇසුරු කරගෙන පහළ වෙන සිත් වලින් ඒ ධර්මයේ ආදිය මේ මනමින් අවබෝධ කරගන්නේ. ඒ නිසා ඒ ධර්මයේ විමර්ශනය කරන්න, ඒවා ගැඹුරින් අවබෝධ කරගන්න හෘදේ වස්තුව පහළ වෙනවා. ඊට පස්සේ අරූපී සත්‍යනට එක වස්තුවකුදු නැත්තේය. අපිට මුලින් එක තිබුණා.
අරූපී සත්‍යයන්ට එක වස්තුවක්වත් නැහැ. ඒ කියන්නේ අරූපී සත්‍යය කියලා අදහස් කරන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවාසී බ්‍රහ්මයන්. මෙතන බ්‍රහ්මයන් කියලා අපි කිව්වට ඇත්තටම රූප කයක් නැහැ. අරූපී සත්‍යය. එතකොට මේ ආකාසානං ඡායතන බ්‍රහ්ම ලෝකේ, ඊට පස්සේ විඥානං ඡායතන බ්‍රහ්ම ලෝකේ, ආකින්චඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ, නේව සංඥා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ කියලා බ්‍රහ්ම ලෝක අරූපාවචර හතරක් තියෙනවා. මෙන්න මේ බ්‍රහ්ම ලෝක හතරේ පහළ වෙන සත්‍යයන්ට එකම වස්තුවක්වත් නැහැ. එකම වස්තුවක්වත් නැහැ. චක්ෂු වස්තුවක් නැහැ, ශෝත්‍ර වස්තුවක් නැහැ, ගාන වස්තුවක් නැහැ, જીවහා වස්තුවක් නැහැ, කාය වස්තුවක් නැහැ, හෘදේ වස්තුවක් නැහැ. හෘදේ වස්තු රූපයක් නැහැ. හොඳයි. ඊට පස්සේ වස්තුවක් ඇසුරු කරම උපදනා සිත්, වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත්ය, වස්තුවක් ඇසුරු නොකරම උපදනා සිත්ය කියා සිත් තුන් කොටසක් ඇත්තේ. එතකොට අපි මේ ඉගෙනගත්තු සිත්, මෙතෙක් ඉගෙනගත්තු සිත් තුන් කොටසකට බෙදලා දක්වන්න පුළුවන්. මේ වස්තුන්ට අනුව. වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් එක කොටසක්. ඊට පස්සේ වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් උපදින සිත් හැටියට තව කොටසක් බෙදන්න පුළුවන්. ඊට පස්සේ වස්තුවක් ඇසුරු නොකරම උපදින සිත් කියලා තව කොටසක් තියෙනවා. සිත් කොටසක්. මෙන්න මේ විදිහට සිත් තුන් කොටසකට බෙදන්න පුළුවන් මේ වස්තුන්ට අනුව. එතකොට දැන් අපි මෙතෙක් කතා කරානේ කාම ලෝක සත්‍යයන්ට මෙච්චර වස්තු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. රූප ලෝක සත්‍යයන්ට මෙච්චර තියෙන්න පුළුවන්. අරූප ලෝක සත්‍යයන්ට වස්තු නැහැ කියනවා. ඒකට ධර්මයේ මේ විදිහට විස්තර කරලා දෙනවා. ඒක තමයි සැබෑ ස්වરૂපය. ඒකට සමහර වෙලාවට අපි මේ ලෝකේ අපි ඇස් දෙකෙන් දකින මිනිසුන් මේ සත්‍යයන් අරමුණු කරගෙන නැත්නම් ඒ ගැන හිතලා සමහර ලාවට අපේ හිතට ප්‍රශ්න එනවා. මෙහෙම සත්වෙ ඉන්න පුළුවන්ද වස්තු නැතුව? වස්තු තුනක් පමණක් තියෙන සත්වෙ ඉන්න පුළුවන්. මේ විදිහට හිතට තර්ක විතර්ක ඇති වෙනවා. එතකොට අපි දකින පරාසය තුළ ඉඳගෙන තමයි අපි කල්පනා කරන්නේ. නමුත් අපිට නොපෙනෙන ලෝකේ පෙනෙන ලෝකෙට වඩා වැඩි. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න අපිට නොපෙනෙන ලෝකයක් හොඳට දැනගන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ අපිට මේ ග්‍රහණය කරගන්න බෑ. මොකද අපිට නොපෙනෙන ලෝකයේ සම්බන්ධයෙන් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් තමයි මේ ධර්මයේ ඔස්සේ දැනගන්න පුළුවන්. ඒ නිසා අපිට පෙනෙන දේවල් ඇසුරු කරගෙන අපි අනිත් දේවල් සසඳන්න ගියොත් අපිට මේ ධර්මයේ මනාකොට ග්‍රහණය කරගන්න බෑ. ඒ නිසා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව උපරිම ඇති කරගන්න. ඇති කරගත්තොත් අපිට මේ අපිට නොපෙනෙන ලෝකයේ සැබෑ තත්ත්වය හොඳින් මනාව ග්‍රහණය කරගන්න පුළුවන්. හොඳයි. එතකොට වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් මොනවද කියන එක අපි බලමු. චක්ෂු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොටම උපදී. චක්කු විඤ්ඤාණ සිත් දෙක චක්ෂු වස්තුව ඇසුරු කරගෙනමයි උපදින්නේ. චක්ෂු වස්තුව නැත්තම් එහෙම නැත්නම් චක්ෂු ප්‍රසාදේ යමෙකුට නැත්තම් මේ සිත් දෙක පහළ වෙන්නේ නැහැ. වෙන වස්තුවක මේ සිත් දෙක පහළ වෙන්නේ නැහැ. චක්ෂු වස්තුව තියෙන්න ඕනි මේ සිත් දෙක පහළ වෙන්න. ඊට පස්සේ සෝත විඤ්ඤාණ දෙක සෝත වස්තුව ඇසුරු කරගෙනමයි පවතින්නේ. සෝත විඤ්ඤාණ සිත් දෙක අපි දන්නවා. මේ සිත් දෙක මේ ශෝත්‍ර වස්තුව ඇසුරු කරගෙනමයි පවතින්නේ. ශෝත්‍ර වස්තුව තිබ්බොත් විතරයි පහළ වෙන්නේ. එහෙම නැත්නම් වෙන කිසිම වස්තුවක මේ සිත් දෙක පහළ වෙන්නේ නැහැ.
ඊට පස්සේ ගහන විඥාන දෙක. ගහන විඥාන සිත් දෙක පහළ වෙන්නේ ගහන වස්තුව ඇසුරු කරගෙනමයි. ඒ වස්තුව පහළ නොවෙනවා නම් ඒ සිත් දෙක කවදාවත් පහළ වෙන්නේ නැහැ ඒ సంతානෙ. වෙන වස්තුවක ගහන විඥාන සිත් දෙක පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ජීවහා විඥාන සිත් දෙක පහළ වෙන්නේ ජීවහා වස්තුව ඇසුරු කරගෙනම පමණයි. ජීවහා වස්තුවේ තමයි ජීවහා විඥාන දෙක පහළ වෙන්නේ. ඒ ජීවහා විඥාන කෙනෙකුට ජීවහා වස්තුව කෙනෙකුට නැත්නම් ජීවහා විඥාන සිත් දෙක පහළ වෙන්නේම නැහැ. ජීවහා වස්තුවේ හැරෙන්න වෙන කිසිම වස්තුවක ජීවහා විඥාන දෙක පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ කාය විඥාන දෙක මේ කාය වස්තුව ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. කාය වස්තුවේමයි පහළ වෙන්නේ. නැත්නම් කාය ප්‍රසාදෙමයි පහළ වෙන්නේ. කාය ප්‍රසාදෙමයි පහළ වෙන්නේ. එතකොට මෙතනදී මේ අපි කිව්වේ දෙපස් විඥාන. දෙපස් විඥාන සිත් පහළ වෙන්නේ ඊට අනුරූපී වස්තු ඇසුරු කරගෙනමයි. ඊට අනුරූපී වස්තු ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ කතා කරන්නේ වස්තුවක් ඇසුරු කරගෙනම පහළ වෙන සිත් ගැන. අපි කතා කරා දෙපස් විඥාන. මේ සිත් 10 ඒ සිත් වලට අදාළ වස්තුන් ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. ඒ වස්තුවක් නැතුව කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ පංචද්වාරා වජ්ජනීය සම්පටිච්ඡන දෙක සම්පීර්ණ 3 මහා විපාක 8 දේශමූල දෙසිතේ සෝවාන් මාර්ග චිත්තේ හසිතෝපාදේ රූපාවචර සිත් 15 යන සිත් 33 හෘදේ වස්තුව ඇසුරු කොටම උපදී. එතකොට හෘදේ වස්තුව ඇසුරු කරගෙනම උපදින සිත් තියෙනවා 33ක්. එතකොට මේ සිත් 33 හෘදේ වස්තුව ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. හෘදේ වස්තුව නැතුව පහළ වෙන්නේ නැහැ. බලන්න පංචද්වාරා වජ්ජනී මේක ක්‍රියාසිතක්. අහේතුක ක්‍රියාසිතක්. ඊට පස්සේ සම්පටිච්ඡන සිත් දෙක විපාක සිත් දෙකක් අහේතුක. ඊට සම්පීර්ණ සිත් 3. ඒ කියන්නේ අහේතුක විපාක සිත් 3ක්. මහා විපාක 8. මහා විපාක 8 කවුරුත් දන්නවා. මේ මහා විපාක 8ත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපයේ අසුරු කරගෙනම. ඊට පස්සේ දේශමූල දෙසිතේ දේශමූල සිත් දෙක. අසංකාරික සසංකාරික වශයෙන් තියෙන දේශමූල සිත් දෙක පහළ වෙන්නේ හෘදේ වස්තු අසුරු කරගෙනමයි. ඊට පස්සේ සෝවාන් මාර්ග සිත. පළවෙනි මාර්ග සිත. සෝවාන් මාර්ග සිතත් පහළ වෙන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙනමයි. ඊට පස්සේ හසිතෝපාදේ ක්‍රියාසිත අහේතුක ක්‍රියාසිතක් සෝමනස් සහගත හසිතෝපාදේ පහළ වෙන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙනමයි. ඊට පස්සේ රූපාවචර සිත් 15. රූපාවචර සිත් 15. රූපාවචර කුසල් සිත් තියෙනවා නැත්නම් ධ්‍යාන සිත් තියෙනවා 5ක්. ඊට පස්සේ විපාක සිත් 5ක් තියෙනවා. ක්‍රියා සිත් 5ක් තියෙනවා. කොම් 15යි. මේ සිත් 15ත් පහළ වෙන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙනමයි. බලන්න සිත් තියෙනවා 33ක්. සිත් 33ක් තියෙනවා. හොඳයි. දැන් ඊළඟට අපි කතා කරන්නේ මේ වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් පහළ වෙන සිත් මොනවද කියලා. අපි මුලින් කතා කරේ වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත්. දැන් තියෙන්නේ අපිට වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් පහළ වෙන සිත් මොනවද කියලා ඉගෙන ගන්න. කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8 කවුරුද දන්නවා? ඊළඟට අරූප කුසල් 4. ඒ කියන්නේ අරූපාවචර කුසල් සිත් 4. ලෝභ මූල සිත් 8. අකුසල් වල තියෙන මූල සිත් 8. ලෝභ මූල සිත් 8. ඊට පස්සේ මෝහ මූල සිත් 2. ඊළඟට මනෝද්වාරා වජ්ජනී.
ඊළඟට මහා ක්‍රියා 8. මහා ක්‍රියා 8 කියලා කියන්නේ කාමාවචර සහේතුක ක්‍රියාසිත 8. ඊට පස්සේ අරූප ක්‍රියා 4. කියන්නේ අරූපාවචර ක්‍රියාසිත 4. ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7. මෙතන අපි කෙටි ක්‍රමයෙන් කියන්නේ ප්‍රථම ඒ කියන්නේ සෝවාන් මාර්ග සිත හැර ඉතිරි ලෝකෝත්තර සිත් 7. යන සිත් 42 කාම රූප ලෝක දෙකී උපදනා කල්හි හෘදේ වස්තු රූපේ අසුරු කරගෙන උපදිනවා. කාම රූප කියන ලෝක දෙකේ මේ සිත් 42 පහළ වෙනකොට හෘදේ වස්තු රූපේ අසුරු කරගෙනමයි පවතින්නේ. නමුත් අරූප ලෝකයේ උපදනා කල්හි වස්තුවක් ඇසුරු නොකොටත් උපදී. අරූප ලෝකයේදී උපදිනකොට අරූප ලෝක සත්‍යයන්ට මේ සිත් උපදිනකොට මේ සිත් ටික උපදිනවා. එතකොට වස්තුවක් ඇසුරු නොකරගෙන තමයි උපදින්නේ. නැත්නම් අපි කියන්නේ හෘදේ වස්තු ඇසුරු නොකරගෙනම උපදිනවා. එතකොට දැන් අපිට මෙතනදී ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ හැම හිතක්ම හැම මොහොතකම වස්තුවක් ඇසුරු කරගෙනම උපදිනව නෙවෙයි. වස්තුවක් ඇසුරු නොකරගෙනත් උපදින අවස්ථා තියෙනවා. ඒකට මොකද අරූප ලෝකයේ සත්‍යයන්ට සිත් 15 වෙනවා. ඒකට සිත් 15 වුණාට වස්තුවක් පහළ වෙන්නේ නැහැ. කියන්නේ අරූප ලෝකයේ එකදු වස්තුවක්වත් නැහැ. එකදු වස්තුවක්වත් නැහැ කියනකොට එතන කිසිම රූපයක් නැහැ. අපි රූප 28ක් ඉගෙන ගත්තනේ. මේ රූප 28න් එකම රූපයක්වත් අරූප ලෝකයේ සත්‍යයන්ට නැහැ. එකම රූපයක්වත් නැහැ. එතකොට පවතින්නේ සිත් පමණයි. එතකොට ඒ නිසා අරූප ලෝකයේදී මේ සිත් 42 පහළ වෙනකොට වස්තුවක් ඇසුරු නොකරගෙනම පහළ වෙනවා. ඊට පස්සේ අරූප විපාක 4 වස්තුවක් ඇසුරු නොකොටම උපදී. එතකොට අරූප විපාක 4 පහළ වෙනකොට අනිවාර්යයෙන්ම වස්තුවක් ඇසුරු නොකරගෙනමයි පහළ වෙන්නේ. අරූප විපාක 4 කොයි භූමියේද පහළ වෙන්නේ? දැන් අපි හිතමුකෝ මේ ජීවිතේ කෙනෙක් ඔන්න අරූපාවචර ධ්‍යාන උපදවනවා. ඒ ධ්‍යාන ඉපදෙව්වට පස්සේ දැන් සාමාන්‍යයෙන් පෘථග්ජන කෙනෙක් හෝ එහෙම නැත්නම් රහත් නොවුණු ආර්යයන් වහන්සේ නමක් හෝ අරූපාවචර ධ්‍යාන උපදවනකොට ඒ හැම කෙනාටම පහළ වෙන්නේ අරූපාවචර කුසල්සිත 4. අරූපාවචර කුසල්සිත 4. ඒකට ඒ උපදින ධ්‍යානයට අනුව ඒ කුසල්සිත පහළ වෙනවා. ඒතර මේ ජීවිතේ රහතන් වහන්සේ නමක් අරූපාවචර ධ්‍යාන ඉපදෙව්වොත් උන්වහන්සේට පහළ වෙන්නේ අරූපාවචර ක්‍රියාසිත. ඒතර මේ ජීවිතයේදී අපිට අරූපාවචර විපාක සිත් පහළ වෙන්නේ නැහැ. ඔය කාටවත්. පෘථග්ජන පුජ්‍යලයකට හෝ නැත්නම් රහත් වූ ආර්යයන් වහන්සේ නමකට හෝ රහතන් වහන්සේ නමකට මේ ජීවිතයේදී විපාක සිත් පහළ වෙන්නේ නැහැ. කියන අරූපාවචර විපාක සිත් පහළ වෙන්නේ නැහැ. අරූපාවචර විපාක සිත් පහළ වෙන්නේ අන්නර ධ්‍යානෙ උපදවගත්තු රහතන් වහන්සේ අයිති නැහැ. ඊට පස්සේ අපි හිතමුකෝ පෘථග්ජන කෙනෙක් උපදවගත්තා කියලා. ඒ කෙනා මරණින් මත්තේ ගිහිලා අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනකොට අන්න මුල්ම සිත හැටියට ප්‍රතිසන්දි සිත හැටියට පහළ වෙනවා අරූපාවචර විපාක සිත්. අරූපාවචර විපාක සිත්. එතකොට අරූපාවචර ලෝකේ ඉපදීම් වශයෙන් තමයි විපාක සිත් පහළ වෙන්නේ. වෙන ලෝකෙකදී පහළ වෙන්නේ නැහැ. ඒකට අරූපාවචර ලෝකේ එකදු වස්තුවක්වත් නැහැ. අන්න ඒ නිසා මේ අරූපාවචර විපාක 4 වස්තුවක් ඇසුරු නොකරගෙනමයි පහළ වෙන්නේ. වස්තුවක් ඇසුරු නොකරගෙනම පහළ වෙනවා. හොඳයි. ඊට පස්සේ මේ සමහර සිත් ඇයි වස්තුවක් ඇසුරු නොකරගෙනම පහළ වෙන්නේ? ඒ විදිහට දැන් අපිට ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට උත්තර ඊළඟ පාඩමේ තියෙනවා. අපි මේ පාඩම අවසරයි ස්වාමීනි. දෙවන කොටස
වස්තුවක් ඇසුරු කොටම උපදනා සිත් 43කි. වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත් 42කි. වස්තුවක් ඇසුරු නොකොටම උපදනා සිත් 4කි. 43ක් සිත් වස්තුවක් ඇසුරු කොටම උපදින්නේ ඒ සිත් අරූප ලෝකයේ නූපදනා බැවිනි. ඒ සිත් අතුරින් ද්විපංච විඥාන පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තීරණ මහා විපාකයන් අරූප ලෝකයෙහි නූපදනේ ඒවා උපදනා ద్వාර හා ඒ සිත් වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති බැවිනි. ද්වේෂ මූල සිත් එහි නූපදනේ ධානලාභීන් කෙරෙහි ඒ සිත් නූපදනා බැවිනි. හසිතුප්පාද චිත්තය එහි නැත්තේ අරූපී සත්‍යයන්ගේ සිනහවක් නැති බැවිනි. සෝවාන් මාර්ග චිත්තය එහි නූපදනේ කන් නැත්තා වූ අරූපී සත්වයන්ට අනුන්ගෙන් දහම් ඇසිය නොහෙන හේයිනි. ලෞතුරා බුදුවරයන්ටත් පසේ බුදුවරයන්ටත් මිස සෙස්සන්ට අනුන්ගේ දහම් ඇසීමක් නොකොට ස්වශක්තියෙන් සෝවාන් මාර්ගය ඉපදවිය නොහැකිය. අරූප ලෝකයෙහි බුදු පසේ බුදුවරයෝ නූපදති. අරූපී සත්වයනට අනුන්ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැත. සෝවාන් වූ තැනැත්තාට අනුන්ගේ උපකාරයක් නැතිව ඉතිරි මගඵලවලට පැමිණිය හැකිය. සමහර විට කාම රූප ලෝකවලදී සෝවාන් වූවෝ අරූප ලෝකයෙහි උපදිති. ඔව්හු එහිදීම සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵලවලට පැමිණ පිරිනිවෙති. හොඳයි. එතකොට දැන් අපිට පැහැදිලි වෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී අපි කියවනේ ගාන වස්තුව නැහැ, ජීවහා වස්තුව නැහැ, ඊට පස්සේ කාය වස්තුව නැහැ කියලා. එහෙමනම් ඒ රූපාවචර බ්‍රහ්මයන්ට ගහන විඥාන සිත් දෙක පහළ වෙන්නේ නැහැ. ජීවහා විඥාන සිත් දෙක පහළ වෙන්නේත් නැහැ. කාය විඥාන සිත් දෙක පහළ වෙන්නේත් නැහැ. එතකොට කාය විඥාන සිත් දෙක පහළ නොවෙනකොට ඒ බ්‍රහ්මයන්ට ඒකිනුත් කොච්චර සැපයක් ඇතිද නේද? දැන් අපිට මේ කයට එක එක වේදනා දැනෙනවනේ නේද? කයේ මොනවා හරි හැපුණත් වේදනා දැනෙනවා, නැත්නම් වාතයේ කිපුණත් වේදනා දැනෙනවා, සෙම කිපුණත් වේදනා දැනෙනවා, පිත කිපුණත් වේදනා දැනෙනවා නේද? එතකොට දැන් කෙනෙක් මොකක් හරි ආයුධයක් අරගෙන අපේ පැත්තට දුවගෙන එනකොට ඇයි අපි බය වෙන්නේ නේද? ඒ ආයුධයෙන් පහර දුන්නොත් වේදනාවක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට දැන් මේ වේදනාව ඇයි දැනෙන්නේ? කාය වස්තු අපිට තියෙනවා. ඒ නිසා. ඒතර බ්‍රහ්මයන්ට කාය වස්තුව නැහැ. ඒතර ඒකෙන්ම කොච්චර සුවයක් තියෙනවද? කොච්චර සුවයක් තියෙනවද? හොඳයි. එතකොට දැන් මේ දෙවෙනි කොටසින් වස්තු සංග්‍රහය පාඩමේ දෙවෙනි කොටසින් පැහැදිලි කරන්නේ වස්තුවක් ඇසුරු කොටම උපදනා සිත් 43කි. වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් 43ක් තියෙනවා. අපි මුලින් කතා කරා දෙපස් විඥාන. නේද? එතකොට දෙපස් විඥාන වස්තුවක් ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. චක්කු විඥාන සිත් දෙක චක්සු වස්තු ඇසුරු කරගෙනම පහළ වෙනවා. සෝත විඥාන දෙක සෝත්‍ර වස්තු ඇසුරු කරගෙනම පහළ වෙනවා. ගාහන විඥාන දෙක ගාහන වස්තු ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. ජීවහා විඥාන දෙක ජීවහා වස්තු ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. කාය විඥාන දෙක කාය වස්තු ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. එතකොට වස්තුවක් ඇසුරු කරගෙනම පහළ වෙන එතන සිත් 10ක් තියෙනවා. ඊට පස්සේ හෘදේ වස්තු ඇසුරු කරගෙනම පහළ වෙන සිත් තියෙනවා 33ක්. සිත් 33ක් තියෙනවා.
එතකොට එතන 33යි අතන 10යි 43යි. වස්තුවක් ඇසුරු කරගෙන උපදිනා සිත් 43ක් තියෙනවා. ඊට පස්සේ වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදිනා සිත් 42කි. සිත් 42ක් වස්තුවක් ඇසුරු කරගෙන උපදිනවා. කාම ලෝක රූප ලෝකවලදී අරූප ලෝකයේදී උපදිනකොට වස්තුවක් ඇසුරු නොකරගෙනම උපදිනවා. එතන සිත් 42ක් අපි පැහැදිලි කරගත්තා. දැන් අපිට පුළුවන් වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත් ටික මතකයේ තියෙනවා නම් වස්තුවක් ඇසුරු ඊට පස්සේ වස්තුවක් ඇසුරු නොකරම උපදින සිත් ටිකත් මතකයේ තියෙනවා නම් වස්තුවක් ඇසුරු කරත් නොකරත් උපදින සිත් මොනවද කියලා මේ අපිට බොහොම පහසුවෙන් දැනගන්න පුළුවන්. දැන් බලන්නකො වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත් හැටියට මේ අකුසල් වලදී තිබෙන්නේ මොනවද? ද්වේෂ මූල සිත් දෙක. වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත් හැටියට ද්වේෂ මූල සිත් දෙක පමණයි තිබුණේ අකුසල් වලදී. ඊට පස්සේ අහේතුක සිත් 18 දී 17ක්ම තිබුණ වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත් හැටියට. මොනවද? දෙපස් විඥාන, ඊට පස්සේ සම්පීර්ණ මේ සම්පටිච්ඡන සිත් දෙක, සම්පීර්ණ සිත් තුන, ඊට පස්සේ පංචද්වාරා වජ්ජනේ, ඊට පස්සේ හසිතුප්පාදේ. බලන්න එතකොට මනෝද්වාරා වජ්ජනේ පමණයි ඉතුරු වෙන්නේ. එතකොට අහේතුක සිත් වලින් එක සිතක් හැරෙන්න ඉතුරු සිත් 17ම වස්තුවක් ඇසුරු කරගෙනමයි ඉපදින්නේ. අකුසල් වලින් සිත් දෙකක් වස්තුවක් ඇසුරු කරගෙන උපදිනවා 10ක්. එන වස්තුවක් ඇසුරු කරගෙනම කියන සංඛ්‍යාවේ නැහැ. ඊට පස්සේ මහා විපාක 8. ඒ කියන්නේ කාමාවචර සහේතුක විපාක වලින් 8ක්. ඊට පස්සේ එනවා සෝවාන් මාර්ගසිත. වස්තුවක් ඇසුරු කරගෙනමයි. ඊට පස්සේ එනවා රූපාවචර සිත් 15. එතකොට දැන් අපි වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිත් ওই විදිහට දැනගන්නකොට වස්තුවක් ඇසුරු නොකරගෙනම උපදින සිත් හැටියට අපිට ආවේ මේ අරූපාවචර විපාක සිත් 4 පමණයි. එතකොට බලන්නකො අපිට ඉතුරු වෙනවා අකුසල් සිත් වලින් සිත් 10ක්. කාමාවචර මේ ලෝභ මූල සිත් 8යි, මෝහ මූල සිත් 2යි. අහේතුක වලදී ඉතුරු වෙනවා උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජේ. ඊටසේ කාමාවචර සෝබන සිත් වලදී කුසල් සිත් 8යි, ක්‍රියා සිත් 8යි. ඊට පස්සේ රූපාවචර සිත් එකක්වත් නැහැ. ඊට පස්සේ අරූපාවචර සිත් වලදී කුසල් සිත් 4ක් තියෙනවා, විපාක සිත් මේ ක්‍රියා සිත් 4ක් තියෙනවා. විපාක සිත් එන්නේ නැහැ. ක්‍රියා සිත් 4යි. ඊට පස්සේ ලෝකෝත්තර වලදී සෝවාන් මාර්ග සිතනි වස්තුවක් ඇසුරු කරගෙනම පහළ වෙන්නේ ඉතුරු සිත් 7. ඒකට බලන්න 42ක් එනවා. බොහොම පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. හොඳයි. ඒකට වස්තුවක් ඇසුරු නොකොටම උපදනා සිත් 4කි. ඒ අරූපාවචර විපාක සිත් 4. 43ක් සිත් වස්තුවක් ඇසුරු කොටම උපදින්නේ ඒ සිත් අරූප ලෝකේ නූපදනා බැවින්. ඒකට සිත් 43ක් වස්තුවක් ඇසුරු කරගෙන උපදිනවා කියන්නේ ඒකට හේතුව තමයි මේවා අරූප ලෝකේ උපදින්නේ නැහැ. අරූප ලෝකෙ ඉපදුනොත් මේ වස්තුවක් ඇසුරු නොකොටත් උපදිනවා කියලා කියන්නේ. එතකොට ඇයි එහෙම නූපදින්නේ? දැන් දෙපස් විඥානයන්ට පහළ වෙන්න වස්තු නැහැ. අරූප ලෝකේ ඒ මුල් වස්තු පහ නැහැ. එතකොට හෘදේ වස්තුවක් නැහැ. ඊට පස්සේ පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්පීරණ. දැන් පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සිත් පහළ වෙන්නේ මේ මුල් වස්තු පහ තිබුණොත් පමණයි. චක්ෂු වස්තු ආදී මේ වස්තු තිබුණොත් පමණයි. මොකද සම්පටිච්ඡන සහ පංචද්වාරා වජ්ජනේ කියන මේ මනෝ ධාතුව වර්තමාන රූප ශබ්ද ගන්ධ රස
ප්‍රස්තාවයන් අරමුණු කරගෙනයි පහළ වෙන්නේ. ඒකට අර මුල් වස්තු පහ නැහැ කියන්නේ මේ සිත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ සම්පීරණ මහා විපාක 8 කියන මේ සිත් 11 මේ තදාරම්මන වශයෙන් පහළ වෙනවා. ඒ සම්පීර්ණ සිත් 3 සම්පීර්ණ කෘත්‍යනුත් පහළ වෙනවා. ඒකට අරූප ලෝකයේදී මේ සම්පීර්ණ කෘත්‍යයක් වෙන්නේ නැහැ. මොකද පංචද්වාරික සිත් අපිට මේ මුල් වස්තු පහ නැති නිසා සම්පීර්ණ කෘත්‍යයක් නැහැ. ඒ වගේම තමයි රූපාවචර අරූපාවචර ලෝකවලදී සිත් පහළ වෙනකොට චිත්ත වීති පහළ වෙනකොට තදාරම්මන සිත් පහළ වෙන්නේ නැහැ. තදාරම්මන කෘත්‍යයක් නැහැ. ඒ නිසා මහා විපාකයට සම්පීර්ණ 3 ඒ ලෝකේ පහළ වෙන්නේ නැහැ. අරූප ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒකයි මෙතන පැහැදිලි කරේ ඒ සිත් නූපදින්නේ ඒවා උපදින ద్వාර සහ ඒ සිත් වලින් සිදු කරන කෘත්‍යයන් එහි නැති නිසා. දෙපස් විඥාන සහ පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන ආදී මේ සිත් පහළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දෙපස් විඥාන මේ වස්තු නැති නිසා. ඊට පස්සේ පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්පීර්ණ මහා විපාක පහළ වෙන්නේ නැහැ. ඒ සිත් වලින් සිදුවෙන කෘත්‍ය අරූප ලෝකේ නැහැ. ඊට පස්සේ ද්වේෂ මූල සිත්ෙහි නූපදනේ ධානලාභීන් කෙරෙහි ඒ සිත් නූපදනා බැවිනි. මේ ද්වේෂ මූල සිත් දෙක උපදින්නේ නැත්තේ ධානලාභීන් කෙරෙහි ඒ සිත් උපදින්නේ නැහැ. අරූප ලෝකේ පමණක් නෙවෙයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ටත් මේ ද්වේෂ මූල සිත් දෙක උපදින්නේ නැහැ. මොකද මේ පිරිස ධාන වඩලා ධානවල විපාක විදිහට තමයි මේ ලෝකවල ඉපදිලා ඉන්නේ. ඒකට ධානවලට මේ ද්වේෂය කියන එක ඊටාම يعني මහත් වූ බාධාවක්. බාධාවක්. ඒ නිසා ද්වේෂ මූලසිත මේ ධානලාභීන් කෙරෙහි පහළ වෙන්නේ නැහැ. ඒකට ධානලාභීන් කියලා අදහස් කරන්නේ මේ වර්තමානයේ ධාන උපදවාගෙන ඉන්න පිරිස නෙවෙයි මෙතන මේ අදහස් කරන්නේ. ධාන උපදවාගෙන හි විපාක විදියට ගිහිල්ලා ඉපදුණු පිරිස. ඊට අනුරූපී ඒ ලෝකවල ඉපදුණු පිරිසට මේ දේශ මූල සිත් දෙක පහළ වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ කෙනෙක් ධාන රූපාවචර හෝ අරූපාවචර ධාන උපදවගත්තත් ඒ ධාන වලින් නොසිතින අවස්ථාවලදී යම් ගැටීම් ඇති වෙනකොට දේශ මූල සිත් පහළ වෙනවා. නමුත් රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවලදී උපදින්නේ නැහැ දේශ මූල සිත් දෙක. මෙතන විශේෂයෙන් පහළ මේ සඳහන් කරන්නේ අරූප ලෝකයේ උපදින්න නැති වෙන්න හේතුව තමයි ධානලාභීන් කෙරෙහි ඒ සිත් උපදින්න නැති නිසා. එතකොට හසිතුප්පාද සිතත් උපදින්නේ නැහැ. ඊට හේතුව තමයි හසිතුප්පාද සිතෙන් කෙරෙන කෘත්‍යය තමයි සිනහ ඉපදවීම. සිනහ ඉපදවීම පමණයි හසිතුප්පාද සිතෙන් කෙරෙන්නේ. ඒ නිසා රූපකයක් නැති නිසා අරූපී සත්‍යයන්ට සිනහවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සිත පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ සෝවාන් මාර්ග සිත එහි උපදින්නේ නැහැ. මොකද ඒත් වස්තුවක් ඇසුරු කරගෙන උපදින සිතක් නේ. ඒකට අරූප ලෝකේ වස්තු නැහැ. සෝවාන් මාර්ග සිතත් අරූප ලෝකේ සත්‍යයන්ට පහළ වෙන්නේ නැහැ. ඊට හේතුව හැටියට දක්වනවා මේ සෝවාන් වීමට නම් තවත් කෙනෙකුගෙන් අනුන්ගෙන් ධර්මය අහන්න ඕනේ. සෝවාන් වීම සඳහා අංග කීපයක් තියෙනවා. අවශ්‍ය අංග. සෝතාපට්ටි අංග කියලා තියෙනවා. ඒ කියන එක අංගයක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. සෝවාන් වෙන්න නැත්නම් මාර්ගඵල ලබන්නට නම් බණ අහන්න ඕනේ. අනුන්ගෙන් බණ අහන්න ඕනේ. එතකොට ඒ සීලාදී ප්‍රතිපත්ති ගැන කියවෙන චතුරාර්ය සත්‍ය ගැන කියවෙන මේ ධර්මයේ අහන්න ඕනේ. දැන් සෝතාපට්ටි අංග හැටියට පැහැදිලි කරනවානේ සත්පුරුෂ සංසේවී සත්පුරුෂයන් අසුරු කරන්න ඕනේ. සද්ධර්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරේ ඒ අහපු ධර්මයන් නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒවා විමසන්න ඕනේ.
ඊට පස්සේ ධම්මානුධම්ම පටිපatti. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයන් ඉපදවීමට සුදුසු ඒ ධර්මයේ ශීලාදී ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. එතකොට මේ අතර එකක් තියෙනවා මේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට අරූප ලෝකේ සත්‍යයන්ට සෝත වස්තුව නැහැ. ඒ නිසා සෝත විඥාන සිද්දක පහළ වෙන්නේ නැහැ. එහෙමනම් අරූපාවචර සත්‍යයන්ට අරූප ලෝකයේදී පළවෙනි මේ මාර්ගඥානෙ උපදව ගන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය කරන්න බැරි නිසා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට නම් මේ තවත් කෙනෙකුගේ උපකාරයක් නැතුව Tamanට පුළුවන් මාර්ගඵල ලබන්න. නමුත් අනිත් පිරිසට සෙසු පිරිසට අනිවාර්යයෙන්ම අන් කෙනෙකුගෙන් ධර්මයක් අහන්නම ඕනේ. ඒක අපි කියනවා පරතෝ ගෝසප්‍රත්ති කියලා. අනිත් කෙනෙකුගෙන් ධර්මයක් අහන්න ඕනේ. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේටත් අස්සජී ස්වාමීන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න වුණා. එද සෝවන් වෙන්න. ඒ විදිහට ශ්‍රාවකයන්ට මේ සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඒ නිසා අරූප ලෝකේ සෝත වස්තුව නැහැ. නිසා සෝත විඥාන පහළ වෙන්නේ නැහැ. නිසා බණ අහන්න පුළුවන් කමක් නැහැ. නිසා අරූප ලෝකේ ඉපදුණු සත්‍යයන්ට එහෙදී පළවෙනි මේ මාර්ගඥානෙ උපදව ගන්න බෑ. ඒ නිසා මේ සෝවාන් මාර්ගසිත අරූප ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඔය බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මේ අවසාන ආත්ම භාවයේදී අරූප ලෝකෙ උපදින්නේ නැහැ. අරූප ලෝකෙ ඉපදිලා පසේ බුද්ධත්වයට හෝ බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ තමයි ඉපදින්නේ. ඒ නිසා දැන් අරූප ලෝකයේ සෝවාන් මාර්ගසිත පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් එහෙ උපදින්න. එහෙම උපදින්නේ නැති නිසා කොහෙත්ම සෝවාන් මාර්ගසිත අරූප ලෝකේ පහළ වෙන්නේ නැහැ. එතකොට අරූපී සත්‍යයන්ට අනුන්ගෙන් යමක් අසා ගැනීමට ක්‍රමයක් නැහැ. සෝවාන් වූ තැනැත්තාට අනුන්ගේ උපකාරයක් නැතුව ඊතුරු මගඵල වලට පැමිණිය හැකියි. සෝවාන් වුණාට පස්සේ අනුන්ගේ උපකාරයක් නැතුව ඉතිරි මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන්. ඒකට ආපු මාර්ගයේම නැවත නැවත වඩමින් ඉතිරි මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට කාම රූප කියන ලෝකවලදී සෝවාන් වුණු පිරිස අරූප ලෝකෙ උපදිනවා. එතකොට ඒපදුනාට පස්සේ එහිදී සකදාගාමි අනාගාමි අරිහත් භාවයට පත් වෙන්න පුළුවන්. තත්ත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා තමයි අර මේ සෙසු මාර්ග සිත් 3 සහ ඵල සිත් 4 කියන්නේ සෙසු ලෝකෝත්තර සිත් 7 අරූප ලෝකයේදී පහළ වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරේ. වස්තුවක් ඇසුරු නොකොටත් පහළ වෙන්න පුළුවන් කියන. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් සෝවාන් මාර්ගසිත පහළ වෙනකොටම ඊට පස්සේ යතරක් නෑර ඵලසිතක් පහළ වෙනවා. ඵලසිතක් පහළ වෙනවා. එතකොට අරූප ලෝකේ කොහොමද ඵලසිත පහළ වෙන්නේ? සෝවාන් වුණු කෙනෙක්. ඒක ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් එතනදී පැහැදිලි කරන්නේ මෙහි කෙනෙක් අපි හිතමුකෝ කාම ලෝකයේ භාවනා වඩලා සෝවාන් වුණා. ඊට පස්සේ අරූප ඒ අතර අරූප ධ්‍යානත් ඉපදෙව්වා. උපදවලා ආකාසානංචායතන ධ්‍යාන උපදවලා එහි විපාකයේ විදියට ගිහිල්ලා ආකාසානංචායතන අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා. ඒ ඉපදුනාට පස්සේ දැන් ආර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ එහිදී ඵල සමාපත්තියට උන්වහන්සේට සංවදින්න පුළුවන්. ඒ කියන්නේ ඵලසිතක් උපදව ගන්න පුළුවන්. ලෝකෝත්තර ඵලසිතක් උපදව ගන්න පුළුවන්. එතකොට උපදව ගන්න මුලින්ම උපදව ගන්න ඵලසිත තමයි නිරායාසයෙන්ම පහළ වෙන ඵලසිත තමයි සෝවාන් ඵලසිත. එතකොට සෝවාන් ඵලසිතත් අරූප ලෝකේ පහළ වෙනවා.
ඊළඟට නැවත භාවනා වඩනකොට තමයි සකදාගාමී මාර්ග සිත ඵල සිත ඔය විදිහට ඊතුරු ලෝකෝත්තර සිත් පහළ වෙනවා. හොඳයි. එතකොට ඒ සෝවාන් වෙලා අරූප ලෝක ඉපදුණු මේ බ්‍රහ්මයන්ට පුළුවන් එහිදීම සකදාගාමි අනාගාමි අරිහත් භාවයටපත් වෙලා පිරිනුවන් පාන්නට. හොඳයි. එතකොට කෙටියෙන් දැනගන්න වස්තු කියන්නේ මොනවද? සත්ව ශරීරවල තියෙන මේ සිත් උපදින ස්ථාන වස්තු හයක් තියෙනවා. එතකොට මේ සමහර සිත් තියෙනවා වස්තුවක් ඇසුරු කරගෙනම උපදිනවා. එබඳු සිත් 43ක් තියෙනවා. ඊට වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් උපදින සිත් තියෙනවා. එතකොට එබඳු සිත් 42ක් තියෙනවා. වස්තුවක් ඇසුරු නොකොටම උපදින සිත් 4ක් තියෙනවා. එතකොට ඒ සිත් මේ වස්තුවක් ඇසුරු නොකරගෙනත් මේ උපදින්නේ කොහොමද කියන එක මෙතනදී පැහැදිලි කරා. මේ කරුණු කාරණා හොඳින් මතකයේ තියාගන්න. එතකොට අපිට ඊළඟට චිත්ත වීති කාණ්ඩේ පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ වස්තු සංග්‍රහය කියන පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් අපි මේ පොතේ තියෙන ප්‍රශ්නත් ඇතුළත් කරලාම සකස් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න. වස්තු සංග්‍රහය ප්‍රශ්න. වස්තුයයි කියනුවේ කුමකටද? පළවෙනි ප්‍රශ්නේ. ඊට දෙක. වස්තු කොතෙක්ද? 3. චක්සු වස්තුයයි කියනුවේ කුමකටද? 4. හෘදේ වස්තුයයි කියනුවේ කුමකටද? 5. කාම රූප අරූප ලෝක තුනේ ඇති නැති වස්තු කවරහුද? 6. ඇතැම් වස්තුන් රූප ලෝකයේ නැත්තේ කුමක් නිසාද? 7. චක්ෂු වස්තු ඇසුරු කොටම උපදනා සිත් කොපමණද? ඒවා ලියා දක්වන්න. 8. ශ්‍රෝත්‍ර වස්තු ඇසුරු කොටම උපදින සිත් කොපමණද? ඒවා ලියා දක්වන්න. 9. ග්‍රහණ වස්තු ඇසුරු කොටම උපදින සිත් කොපමණද? ඒවා ලියා දක්වන්න. ජීවහා වස්තු ඇසුරු කොටම උපදනා සිත් කොපමණද? ඒවා ලියා දක්වන්න. 11. කාය වස්තු ඇසුරු කොටම උපදින සිත් කොපමණද? ඒවා ලියා දක්වන්න. 12. හෘදේ වස්තු ඇසුරු කොටම උපදින සිත් කොපමණද? ඒවා එක එකක් ලියා දක්වන්න. 13. වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදින සිත් කොපමණද? ඒවා එක එකක් ලියා දක්වන්න. 14. වස්තුවක් ඇසුරු කොටම උපදින සිත් කොපමණද? ඒවා එක එකක් ලියා දක්වන්න. 5. වස්තුවක් ඇසුරු නොකොටම උපදින සිත් කොපමණද? ඒවා එක එකක් ලියා දක්වන්න. 16. ද්වේෂ මූල සිත් අරූප ලෝකයේ නැත්තේ කුමක් නිසාද? හොඳයි. 17. සෝවාන් මාර්ගයේ අරූප ලෝකයේ නොලැබෙන්නේ කුමක් නිසාද? හොඳයි. ඒ ප්‍රශ්න 17ට පිළිතුරු ලියන්න. ඒකට එක එකක් සිත් ලියන්න කියලා තියෙන තැන් හැම එකම සිත් වෙනම ලියන්න ඕනේ. එතකොට තමයි Tamante සිත් මතකයේ තියෙන්නේ. හොඳයි. අපි එහෙමනම් අද අභිධර්මයේ පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට තියෙන අපිට පාලි පාඩම බලමු. එදා අපි වර්ණං වණ්ඩත් ශබ්ද කීපයක් දුන්නා. පාලි පාඩම බලමු. පහත දී ඇති ශබ්ද පක්ඛී ශබ්දයෙන් වර්ණ ගන්න. දාටිහි සර්පයා. දාටිහි දහටිනෝ. දහටිනං දහටින් දහටි දහටිනෝ. දහටිනා දහටිහිදි දහටිහිහි. දහටිනෝ දහටිස්ස දහටිනං. දහටිනා දහටිම්හා දාටිස්මා දාටිහිදි දාටිහිහි.
දහටිනෝ දහටිස්ස දහටීනං දහටිනී දහටින්හි දාටිස්මින් දහටිසු දාටිනා දාටිහිබි දාටිහිහි දාටි දාටි දාටිනෝ බොහෝගී සර්පය බොහෝගී බොහෝගී බොහෝගිනෝ බොහෝගිනම් බොහෝගින් බොහෝගී බොහෝගිනෝ බොහෝගිනා බොහෝගීබි බොහෝගීහි බොහෝගිනෝ බොහෝගිස්ස බොහෝගීනං බොහෝගිනා බොහෝගිම්හා බොහෝගිස්මා බොහෝගීබි බොහෝගීහි බොහෝගිනෝ බොහෝගිස්ස බොහෝගීනං බොහෝගිනි බොහෝගිම්හි බොහෝගිස්මින් බොහෝගීසු බොහෝගිනා බොහෝගීබි බොහෝගීහි බොහෝගි බොහෝගී බොහෝගිනෝ සික්කිහි මොනරා සික්කිහි සික්කිහි සික්කිනෝ සික්කිනං සික්කිහින් සික්කිහි සික්කිනෝ සික්කිනා සික්කිහිබි සික්කිහිහි සික්කිනෝ සික්කිස්ස සික්කිහිනං සික්කිනා සික්කිම්හා සික්කිස්මා සික්කිහිබි සික්කිහිහි සික්කිනෝ සික්කිස්ස සික්කිහිනං සික්කිහිනි සික්කිහිම්හි සික්කිස්මින් සික්කිහිසු සික්කිනා සික්කිහිබි සික්කිහිහි සික්කිහි සික්කිහි සික්කිනෝ ඇසි දණ්ඩී දඬු ඇත්තා දණ්ඩී දණ්ඩී දණ්ඩිනෝ දණ්ඩිනන් දණ්ඩින් දණ්ඩී දණ්ඩිනෝ දණ්ඩිනා දණ්ඩීබි දණ්ඩීහි දණ්ඩිනෝ දණ්ඩිස්ස දණ්ඩීනං දණ්ඩිනා දණ්ඩිම්හා දණ්ඩිස්මා දණ්ඩීබි දණ්ඩීහි දණ්ඩිනෝ දණ්ඩිස්ස දණ්ඩීනං දණ්ඩිනි දණ්ඩිම්හි දණ්ඩිස්මින් දණ්ඩීසු දණ්ඩිනා දණ්ඩීබි දණ්ඩීහි දණ්ඩි දණ්ඩී දණ්ඩිනෝ හොඳයි ඊට පස්සේ පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න මන්ති පුත්තේන සද්දින් හත්තිනං ආරුහිස්සති මන්ති මන්ත්‍රීවරයා පුත්තේන සද්දින් පුත්‍රයා සමග හත්තිනං ඇතා පිට ආරුහිස්සති නගින්නේය එතන ඇත්තටම හත්තිනං කියනකොට ඇතා කියලා අර්ථය එන්නේ නමුත් මෙතනදී අපි මේ වාක්‍යයට අනුරූපීව අර්ථය ගන්නේ ඇතා පිට කියලා සාමාන්‍යයෙන් සතෙක් පිට නගිනවා නම් ඒ අවස්ථාවේදී සතා අදාළේ වචනේ යොදන්නේ අපි ဒုတိ ය විභක්තියෙන්. ඒ නිසා සමහර ලාවට අපිට මුණ ගැහි මන්ති පුත්තේන සද්දින් අස්සං ආරුහිස්සති. ඔය විදියට ඒ ဒုတိ ය විභක්තියෙන් ඒ සත්‍යයන්ගේ නම්. ඒකට ඒ අවස්ථාවේ අපි දැනගන්න ඕනි එතන අර්ථය ගන්න ඕනි ඇතා පිට අශ්වයා පිට ඔය විදියටයි කියලා. එතකොට ව්‍යාකරණ ප්‍රයෝග ඉතින් අපි ඒවා පසුවට කියලා දෙනවා දැනට ඔය විදියට දැනගන්න කවුරුත්. හොඳයි 2 මයන් සුවේ සෙට්ඨිනෝ ගේහං ගමිස්සාම අපි සුවේ හෙට සෙට්ඨිනෝ ගේහං සිටුවරයාගේ ගෙදර ගමිස්සාම යන්නෙමු. 3 ත්වන් සාමිනෝ පුත්තස්ස කපින් දදිස්සසි ත්වන් නුඹ සාමිනෝ පුත්තස්ස සාමියාගේ පුතාට කපින් වඳුරෙක් දදිස්සති දෙන්නෙහි 4 ගනිනෝ සුඛිනෝ භවිස්සanti ගනිනෝ කියන්නේ සමූහ ඇත්තෝ එහෙම නැත්නම් පිරිස් ඇත්තෝ සුඛිනෝ සැප ඇත්තෝ භවිස්සanti වන්නාහ එතකොට ගනිනෝ සුඛිනෝ භවිස්සanti මේ වගේ වාක්‍යයකදී ගනිනෝ කියන එකත් අපි යොදන්නේ පඨමා බහුවචනෙ සුඛිනෝ කියන එකත් යොදන්නේ පඨමා බහුවචනෙ එතකොට මේ වගේ වාක්‍යනවා එතකොට සමූහ ඇත්තෝ සැප ඇත්තෝ වන්නාහ මතක තියාගන්න මේ වගේ වාක්‍යවලදී සැප ඇත්තෝ කියන අර්ථය දෙන පදයක් පඨමා බහුවචනෙනු යොදන්නේ ඊට පස්සේ අම්හාකං සාමිනෝ දීඝ ජීවිනෝ න භවಂತಿ. ඒකට මෙතනත් අර විදිහටම හතරවෙනි වාක්‍ය විදිහටම තියෙනවා. අම්හාකං සාමිනෝ අපගේ ස්වාමීහු දීඝ ජීවිනෝ අන්න දීර්ඝ කාලයක් ජීවත් වන්නෝ න භවಂತಿ නොවේ. එතනත් දීඝ ජීවිනෝ කියන එක අපි පඨමා බහුවචනෙන් යොදනවා.
ඒ ස්වාමීන් අදහස් කරන ස්වාමීන් සම්බන්ධයෙන් අදහස් කරන වචනයක් ඒක. තීග ජීවිනෝ කියන වචනේ. හොඳයි. 6. පාපකාරී යට්ටිනා භෝගින් මාරෙස්සති. පාපකාරී පව් කරන්න යට්ටිනා සැර යටින් භෝගින් සර්පයා මාරිස්සති මරන්නේය. 7. මම පුත්තා සෙට්ටිනෝ ගාමී වසිස්සන්ති. මම පුත්තා මගේ පුත්‍රයෝ සෙට්ටිනෝ ගාමී සිටුවරයාගේ ගමෙහි වසිස්සන්ති වසන්නාහ. සික්කිහි චත්තිම්හා භායිස්සති. සික්කිහි මොනරා චත්තිම්හා කුඩේ කෙරින් භායිස්සති බියවන්නේය. එතකොට කුඩේ කෙරින් කියලා අපි සාමාන්‍ය අද ව්‍යවහාරික කතා කරන්නේ විදිහට ඒක අපි කියන විදිහට කියනවා නම් මේ වාක්‍යාර්ථේ මොනරා කුඩයට බියවන්නේය කියලයි. මොනරා කුඩයට බියවන්නේ කියන එක පාලියෙන් අපි ලියන්නේ සිකේ චත්තිම්හා භායිස්සති කියලා. ඒකට යමකට බය වෙනවා නම් ඒ බයවීමට ලක් වෙන දේ නැත්නම් ඒ පුජ්‍යලයා බය වෙන්නේ කොමකින්ද? ඒ බය වෙන දේ අපි පංචම විභක්තියන යොදන්නේ. ඒ නිසා තමයි සිකේ චත්තිම්හා භායිස්සති කියලා යොදන්නේ. නමුත් අපි අර්ථය කියනකොට සාමාන්‍ය අර්ථය තමයි මෙතන කුඩයට මොනරා කුඩයට බියවන්නේ. ඒක පාලි ක්‍රමයටම අපි පරිවර්තනය කරොත් මොනරා කුඩේ කෙරෙන් බියවන්නේය කියලා ලියන්න වෙන්නේ. හොඳයි. ඊට 9. සාරති අස්සේ ගාමම්හා හරිස්සති. රතා සාරති රතාචාර්ය අස්සේ අශ්වයන් ගාමම්හා ගමෙන් හරිස්සති ගෙන යන්නේය. තුම්හේ මාලීහි සසිනං ඕලෝකෙස්සත. තුම්හේ නුබලා මාලීහි මාලාකාරයන් සමග සසිනං චන්ද්‍රයා ඕලෝකෙස්සත බලන්නෙහු. දැන් මේ වාක්‍යය බලන්න සද්දින් කියන වචනේ යෙදිලා නැහැ. නමුත් සද්දින් කියන වචනේ නොයදත් මේ තතියා බහුවචනයෙන් හෝ ඒක වචනයෙන් පදයක් ආවොත් අපිට ඒ සමග කියන අර්ථය ගන්න පුළුවන්. ඒ විදිහට සද්දින් නැතුව වාක්‍යවලදී තතියා විභක්ති පද පමණක් එනවා මේ සද්දින් අර්ථය. ඒ කියන්නේ සමග අර්ථය යෙදෙන්න. ඒකත් මතකේ තියාගන්න. ඊට පස්සේ 11 බලී දාඨිනෝ කායං චින්දිස්සති. බලී බලවතා දාඨිනෝ සර්පයාගේ කායං කය චින්දිස්සති කපන්නේය. ඊට පස්සේ 12 අම්හාකම් මන්තිනෝ බලිනෝ අභවින්සු. අම්හාකම් අපගේ මන්තිනෝ මන්ත්‍රීවරු බලිනෝ බලවත් වූ අභවින්සු වූහ. මෙතනත් බලන්න මන්ත්‍රීවරු සම්බන්ධයෙන් කියවෙන විශේෂයක් තමයි බලිනෝ කියන එකෙන් කියවෙන්නේ. බලවත් වූ. එතකොට බලිනෝ කියන වචනේ අපි යොදන්නේ පඨමා බහුවචනෙ මෙතනදී. ඒකේ අර්ථයත් බලවත් වූ කියලා පඨමාවෙන්ම යොදනවා. ඊට පස්සේ 13 කුට්ටි සාරිතිනෝ පාදං යට්ටිනා පහරිස්සති. කුට්ටි කුෂ්ඨත්තා සාරිතිනෝ පාදං රතාචාර්යාගේ පාදයට යට්ටිනා සැර යටියෙන් පහරිස්සති පහර දෙන්නේය. 14 සෙට්ටිනෝ මාලිනෝ පුරිසේ පස්සිස්සන්ති. සෙට්ටිනෝ සිටුවරු මාලිනෝ මාලාකාරයාගේ පුරිසේ පුරුෂයන් පස්සිස්සන්ති දකින්නාහ. හොඳයි. 15 මයං ගේහේ ඕදනම් බුංජිස්සාම. මයං අපි ගේහේ ගෙයි ඕදනම් බත් බුංජිස්සාම අනුභව කරන්නෙමු. හොඳයි. ඊට පස්සේ තියෙනවා අපි ඡේදයක් එතන ලැබලා දීලා මේ ඡේදයේ සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. බලන්න ඒකදා අම්හාකම් බුද්ධෝ ඒකදා අම්හාකම් බුද්ධෝ භගවා අත්තනෝ ඥාතීනං ධම්මං දේශේතුං
බහෝහි බික්ඛෝහි සද්ධින් ගිරිකණ්ඩ නාම ගාමම් හා කපිලවත්තු නගරං ගන්තුන් චින්තේසි. අත සක්කෝ දේවා නමින්දෝ බුද්ධං උපසංකමිත්වා වන්දිත්වා භන්තේ අහං අපි තුම්හාකං ඥාතයෝ පස්සිතුම් ඉච්ඡාමි. තස්මා අහං අපි තුම්හෙහි සද්ධින් කපිලවත්තු නගරං ගන්තුම් ආගච්චිස්සාමි ඉති අභාසි. අතහ බුද්ධෝ භගවා සාදු සුට්ටු දේව ඉති අභාසි. පුන දිවසේ අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි. එතන අනාථ පිණ්ඩිකෝ කියනකොට වචන දෙක එකතු වෙන්න ඕන එක වචනයක්. පුන දිවසේ අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි ගන්න පුන දිවසේ අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි අපි බුද්ධං උපසංකමිත්වා වන්දිත්වා භන්තේ ගිරිකණ්ඩ ගාමේ මනුස්සා සුවේ බුද්ධෝ භගවා බහෝහි භික්ඛෝහි සද්දින් කපිලවත්තු නගරං ගමිස්සති ඉති වදන්ති. ඒවම් මනුස්සා සච්ඡං වදන්ති ඉති පුච්චි. බුද්ධෝ භගවා සච්ඡං සෙට්ටි මනුස්සා වදන්ති ඉති අභාසි. අතහ සෙට්ටි සචේ භන්තේ තුම්හේ සුවේ කපිලවත්තු නගරං ගමිස්සත. අහං අපි තුම්හෙහි සද්දින් තත්ත ගන්තුම් ආගච්චිස්සාමි. තේන අහං අන්තරාමග්ගේ තුම්හාකන් දානංච ධාතුන් ලබාමි පුඤ්ඤංච කාතුම් ලබාමි ඉති අභාසි. අතහ බුද්ධෝ භගවා සාදු සුට්ටු සෙට්ටි ඉති අභාසි. පුන දිවසේ පාතෝ ඒව බුද්ධෝ භගවා බහෝහි භික්ඛෝහි සද්ධින් කපිලවත්තු නගරං ගන්තුම් ගිරි මට පෙනෙන්නේ එතන කතින්නේ ගිරිකණ්ඩ ගාමම්හා කියලා නේ තියෙන්නේ. එහෙමයි සස. ගිරිකණ්ඩ ගාමම්හා කියලා ඔව් තියෙනවා. ගිරිකණ්ඩ ගාමම්හා නික්ඛමි. අනාථ පිණ්ඩිකෝ සෙට්ටි අපි බහෝහි මනුස්සේහි සද්ධින් භික්ඛු සංඝස්ස පච්චතෝ ගච්ඡි. සක්කෝ දේවානමින්දෝ අපි බහෝහි දේවේහි සද්ධින් ආකාසේන ආගච්ඡි. ඒවම් බුද්ධෝ භගවා බහෝහි භික්ඛුහි ච දේවේහි ච මනුස්සේහි ච සද්ධින් කපිලවත්තු නගරං ගච්ඡන්තෝ අන්තරාමග්ගේ වානිජාච ගෝපාලාච කස්සකාච කම්මකාරාච බුද්ධංච භික්ඛු සංඝංච දිස්වා ආගන්ත්වා වන්දිත්වා භන්තේ තුම්හේ කත්ථ ගච්ඡත ඉති පුච්චින්සු. බුද්ධෝ මයං කපිලවත්තු නගරං ගච්ඡාම ඉති අභාසි. තේ තං සුත්වා භන්තේ යදා තුම්හේ පුන ඉද ආගච්ඡිස්සත තදා මයන් දානංච දදිස්සාම ධම්මංච සුනිස්සාම ඉති අභාසින්සු. බුද්ධෝ භගවා සාදු සුට්ටු උපාසකා ඉති වත්වා තේසන් තෝකන් ධම්මං දේසෙත්වා පුන නික්ඛමි. අනාථ පිණ්ඩිකෝ සෙට්ටි අපි අන්තරාමග්ගේ බුද්ධස්සච භික්ඛු සංඝස්සච දානංච අදාසි ගිලාන පච්චයංච පූජේසි. ඒවම් බුද්ධෝ භගවා භික්ඛූහි සද්ධින් සත්ත දිවසේහි කපිලවත්තු නගරං අගච්ඡි. හොඳයි. එතකොට මේ ඡේදයෙන් තුල තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයට කපිලවස්තු පුරයට වැඩම කරපු කතා පුවතක්. මේක අපේ ධර්මයේ එන කතා පුවතම නෙවෙයි. අපි මොකද මේ කතා පුවත යොදන්න බෑ. මේකේ වචන ගොඩක් පිරිස දන්නේ නැති නිසා. ඒ නිසා අපි ඒ විදිහේ කතා පුවතක් මේ සකස් කරලා තියෙන්නේ. සකස් කරපු එකක් මේක. තමයි ඉගෙනගත්තු වචන යොදලා සකස් කරපු කතා පුවතක් තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණම මේ ඡේදය සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. ඊට පස්සේ කවුරු හෝ කෙනෙක් ඊළඟ දවසේදී ඒ කොටස ඡේදේ පරිවර්තනය කරන්න ඕනේ.
කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා තමන් ලියපු විදියට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට මේ ඡේදයේ තුල අමුතු වචන මෙතෙක් ඉගෙන නොගත්තු වචන කිහිපයක් තියෙනවා. එතකොට බලන්න බික්ඛු සංඝං කියන්නේ භික්ෂු සංඝයා. එතකොට සමහර තැන්වලදී එක එක විභක්ති වලින් මේ පද එනවා. දැන් බික්ඛු සංඝස්ස කියලා එනවා. එතකොට දැන් Tamanට එතන අර්ථය ගන්න පුළුවන්. ඒතර බික්ඛු සංඝං කියනකොට භික්ෂු සංඝයා, භික්ෂු සංඝස්ස කියනකොට භික්ෂු සංඝයාට හෝ භික්ෂු සංඝයාගේ ඒ විදිහට අර්ථ ගන්න පුළුවන්. ඒක තමන් හිතලා යන අර්ථය ගන්න ඕනේ. ඊට පස්සේ ගිරිකණ්ඩ නාම කියනකොට ගිරිකණ්ඩ නම් කියන අර්ථය. උපසංකමිත්වා කියන්නේ ළඟට આવුත්. නැත්නම් අපි කියන්නේ වෙත පැමිණ කියලා. සත්‍යං කියන්නේ සත්‍ය. එහෙම නැත්නම් සත්‍යයක් කියලා එහෙම අර්ථය කියන්න පුළුවන්. සාදු සුට්ටු කියන මේ වචන දෙකේ අදහස හොඳයි යහපත්. එහෙම නැත්නම් හොඳයි මැනවි කියන එක. පුන දිවසේ කියන්නේ ඊළඟ දවසේහි කියන එක. නගරං කියන්නේ නගරයට. කපිල වත්තු කියන්නේ කපිල වස්තු කියන අර්ථය. පුච්චි කියන්නේ පිළිවිසියේය. එහෙම නැත්නම් ඇසුවේය. එහෙම නැත්නම් විචාලේය කියන අර්ථයේ ක්‍රියාවක්. එතකොට තේන මේ ඡේදයට අනුව තේන කියන වචනයක් තියෙනවා. ඒකේ අර්ථය ඒයින් කියන එක. ඊට පස්සේ ලබහමි කියන එකේ අර්ථය ලබමි. නික්ඛමි කියන එකේ අර්ථය නික්මුනේය. ඊට පස්සේ පච්චතෝ කියන එකේ අර්ථය පසුව. ගච්ඡන්තෝ කියන්නේ යනුයේ කියන එක. අපිට මීට කලින් වචනයක් අපි ඉගෙන ගත්ත ආගච්ඡන්තෝ ඒ කියන්නේ එනුයේ. ගච්ඡන්තෝ කියන්නේ යනුයේ. සත්ත දිවසේහි කියන්නේ සත් දිනකින් කියන අර්ථය. එතකොට මීට අමතරව තවත් වචන තියෙනවා මේ ඡේදේ. නමුත් ඒ වචනවල අර්ථ අපි මීට කලින් එක එක අවස්ථාවලදී ඒක පාඩම් වලදී අපි කියලා දීලා තියෙනවා. ඒ නිසා හැම එකම අර්ථේ දැන් කියලා දුන්නු වචන වල අර්ථය මෙතෙන්ද මේ 아무තු වචන යටතේ අපි දක්වලා නැහැ. ඒවා තමයි පෙර පාඩම් වලින් හොයාගන්න ඕනි. හොයාගෙන මේ ඡේදේ සිංහලයට පරිවර්තනය කරන්න. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් කළා ඊළඟ දවසේදී ඒ තමන් පරිවර්තනය කරපු විදිහට කියන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. නම් අද දවසේදී අපි අභිධර්ම ඉගෙන ගැනීමෙන් පාලි ඉගෙන ගැනීමෙන් ඒ సంతානි කුසල් සිතිවිලි අපි ජනිත කරගන්න යෙදුණා, පහළ කරගන්න යෙදුණා. මේ කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් ඉගෙන කියා ගන්නට දැනගන්නට ශක්තිය ධෛර්ය වාසනාව වීර්ය සැලසේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. ඒ වගේම ප්‍රාර්ථනා පරිද්දම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලේ තනිය ශ්‍රමී කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ පිරිසටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයත් මේ පින් දැක බලා ගනිත්වා. සතුටින් සාදරයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුව ආරක්ෂා කරත්වා කියලා ආරාධනා කරමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාට මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා.
හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු. අපටත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංස වශයෙන් සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කියවට පස්ව මේ වාක්‍ය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. සකල ලෝක සත්වයා වෙත පතල මහා කරුණ ඇවති සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ සෑම සියලු සත්වයන් මේ සංසාර සාගරයෙන් ඈතර කරවනු වස් දේශනා කරන්නට යෙදුනා වූ ඒ උතුම් පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මය පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය අපගේ ජීවිතවලට ගලපා ගැනීමට අපට අවබෝධ කර ගැනීමටම අරමුණු කර ගනිමින් ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 45 වැනි දිගහැරුමයි මේ අවසන් වන්නට යෙදෙන්නේ. මෙතෙක් කාලයක් තිස්සේ සිද්ධ කරගෙන ආපු පාඩම් මාලාව තුලින් බොහෝමත්ම වටිනා පාඩම් ගණනාවක් සංග්‍රහ කරමින් අද දිනේදී අපි 45 වෙනි පාඩම අවසන් කරන්නට යෙදුණා. මින් අනතුරුව 46 වෙනි පාඩමේ සිට ඊ타ත්ම වටිනා ඊ타ත්ම අත්‍යවශ්‍ය පාඩම් මාලාවක් වන චිත්ත වීති කාණ්ඩය ආරම්භ කරන්නට නියමිත තිබෙන බව ඔබ සෑම සිළු දෙනාම අද පාඩම තුළදී ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙතින්ම දැනගන්නට ලැබුණා. ඒ නිසාවෙන් ඒ චිත්ත වීති කාණ්ඩය දැන කියා ගැනීමට අවශ්‍ය කරන්නා වූ මෙතෙක් ඉගෙන ගන්නට යෙදුණු මේ පාඩම් 45 සම්බන්ධයෙන් නැවත නැවත අපගේ පෞරාණික තේරවාදයේ YouTube channel ඔස්සේ ඒ වීඩියෝ නරඹමින් ඒ දහම් කරුණු ඔස්සේ මෙනෙහි කරමින් සම්මර්ෂණය කරමින් නැවත නැවත ආවර්ජනය කරමින් ඒවායේ පුහුණුව මනා ලෙස ලබා ගන්නට ඔබට අපි ආරාධනා කරමින් අද දිනේට නියමිතව තිබුණු මේ වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නට අපි බලාපොරොත්තු. සුපුරුදු පරිදි අද දවසේදීත් මේ වැඩසටහන අවසානයේදී සජීවී වැඩසටහනට සම්බන්ධ වන ඔබ සෑම සිළු දෙනාට මෙතෙක් සාකච්ඡා කළ පාඩම් 45 සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්න සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙතින්ම නිවැරදි නිර්වුල් පිළිතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසාවෙන් අපි ධර්ම සාකච්ඡාවට යමු වීමට මත්තෙන් සුපුරුදු පරිදි අද දිනේ වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සෑම සිළු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බා. සාදෝකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සෝපත්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සෝපත්තේවා.